ජනතාව ජනතාව හැමෝටම ආයුබෝවන් පුතේ. අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්න මේ සූදානම් වෙන්නේ. හැමෝටම හැමෝටම මම කියන දේවල්. හරි. හොඳයි. ගිය සතියේ අපි විනු එහෙම නැද්ද අද? ඉන්නෝනේ විනු. හරි. හරි. පසන් අද ඉල්ලීමක් කල් තිනවා සර් මගේ නම දාලා අද ලස්සන කතාවක් කියන්නකෝ කියලා. හරි අද එහෙනම් පසන්ව ගමු දාන්නේ නේද? පසන් කැමති නිසා පසන්ව ගන්නවා කියන අපි වැඩි එක. හරි බලමු ජනතාව. හරි අපි පහුගිය සතියේ සාකච්ඡා කිරීම අපි ආරම්භ කරා තනිපුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන්. තනිපුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන් අපි කතා කරන්න ආරම්භ කරා. ඔයාලට මතක ඇති තනිපුද්ගල ව්‍යාපාර ගැන කතා කරනකොට තනිපුද්ගල ව්‍යාපාරයක තිබෙන විශේෂත්වය තමයි තනිව ප්‍රාග්ධනය යොදමින්. තවර කියන්නේ තනිව ප්‍රාග්ධනය යොදමින්. තනිව තීරණ ගනිමින් තනිව පාලනය කරනු ලබන ව්‍යාපාර සංවිධානයක් තමයි අපි කිව්වේ තනිපුද්ගල ව්‍යාපාරයක් කියලා. උදේ තවපාරක් හැමෝම කියන බලන්න. තනිව ප්‍රාග්ධනය යොදමින් ඉබට කියන්නේ තනිව ප්‍රාග්ධනය යොදමින් තනිව තීරණ ගනිමින් තනිව පාලනය කරනු ලබන ව්‍යාපාර සංවිධානයක් අපි කිව්වා තනිපුද්ගල ව්‍යාපාරයක් කියලා. හරි. එතකොට ඔය තියෙන තනිපුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරනකොට තනිපුද්ගල ව්‍යාපාරයක තියෙන වාසි පිළිබඳව අපි සාකච්ඡා කරා නේද? හරියට පාරක් නිර්වචනය කිරීම තනිව ප්‍රාග්ධනය යොදමින් තනිව තීරණ ගනිමින් තනිව පාලනය කරන ලබන ව්‍යාපාර සංවිධානයක් අපි කිව්වා තනිපුද්ගල ව්‍යාපාරයක් කියලා. තනිපුද්ගල ව්‍යාපාරයක් කියලා. හරි. ඊට පස්සේ තනිපුද්ගල ව්‍යාපාරයක අපි වාසි පිළිබඳව සාකච්ඡා කරා. තනිපුද්ගල ව්‍යාපාරයක් පවත්වා ගැනීම එකේ වාසි ලබන ලෝකේ වැඩිපුරම තියෙන්නේ තනිපුද්ගල ව්‍යාපාර කියලා මම පහුගිය සතියේ පැහැදිලි කරා. ලෝකයේ වැඩිපුරම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ තනිපුද්ගල ව්‍යාපාර. ඒකට ලොකුම හේතුව තමයි තනිපුද්ගල ව්‍යාපාරවල තියෙන ලොකුම වාසිය තමයි මිනිස්සු කැමතිම වාසිය තමයි තනියම බිස්නස් එකක් කරනකොට තියෙන ලොකුම වාසිය මොකක්ද? ලාභය තනියම භුක්ති විඳින්න පුළුවන් නේද? අපිට ලාභය තනියම භුක්ති විඳින්න පුළුවන්. ඒක තමයි තනියෙන් බිස්නස් එකක් කරන්න ගියේ පළවෙනිම වාසිය. එහෙනම් පළවෙනි එක අපි කියනවා තනිව ලාභේ භුක්ති විඳින්න පුළුවන් කියලා. ඒක ලොකුම වාසිය. එක. දෙවෙනි එක අපි කියනවා තනිව තීරණ ගන්න පුළුවන්. සමහරව ඉන්නවා අපි දන්නවා කාගේවත් යටතේ වැඩ කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. කාටවත් යටත් වෙලා වැඩ කරන්න කැමති නැහැ. අන්න ඒ වගේ කෙනෙක්ට වඩා ගැලපෙනවා මේ තනිපුද්ගල ව්‍යාපාරයක් නේද? එයාට කැමති විදියට තීරණ අරගෙන ඕන විදියට කරගෙන යන්න පුළුවන් විදිහේ ව්‍යාපාර ක්‍රමයක්. ඊට පස්සේ අපි කතා කරා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් තනිපුද්ගල ව්‍යාපාර. ඒ වගේම පහසුවෙන් ආරම්භ කරපු ව්‍යාපාරය පහසුවෙන් පාලනය කරන්නත් පුළුවන්. තනිව ලාභය භුක්ති විඳින්න පුළුවන්. තනියම තීරණ ගන්න පුළුවන්. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ කතා කරා අඩු ප්‍රාග්ධනයකින් වුවද අපිට තනිපුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. අඩු ප්‍රාග්ධනයකින් වුණත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් තනිපුද්ගල ව්‍යාපාරයක්. ඒ විතරක් නෙමෙයි අඩු නීති රීති ප්‍රමාණයකුත් බලපානවා කියලා කාරණා ටික අපි පැහැදිලි කරා. ඒත් එක මම ඔයාලට ගිය සතියේ මේ කොටස් ටික කටපාඩම් කෙරෙව්වා. ඒ තමයි පළවෙනි දෙකම පටන් ගන්නේ තනිව කියලා. එහෙනම් දෙවෙනි එක පටන් ගන්නේ පහසුවෙන් කියලා. ඊට පස්සේ සෙට් එක අඩු කියලා මතකින් කියන්න පුළුවන්කම තිබ්බා. එහෙනම් මතකින් කියමු බලන්න. තනිව ලාභය භුක්ති විඳිය හැකි වීම. තවරකෙන් තනිව ලාභය භුක්ති විඳිය හැකි වීම. අංක 2 තනිව තීරණ ගත හැකි වීම. පහසුවෙන් දෙක කියමු. පහසුවෙන් ආරම්භ කළ හැකි වීමයි. ඒ පහසුවෙන් ආරම්භ කරපු එක පහසුවෙන් පාලනය කළ හැකි වීමයි නේද? ඊට පස්සේ කතා කරා අඩු ප්‍රාග්ධනයකින් වුවද ආරම්භ කළ හැකි වීමයි. අඩු නීති රීති ප්‍රමාණයක් බලපෑමයි. හරි. ඔන්න ඔය කියන කාරණා ටික පොතේ අපි පහුගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කරා. ඊට අමතරව මට මතක විදිහට ගිය සතියේ අපි තනිපුද්ගල ව්‍යාපාරයක අවාසි කීපයකුත් කතා කරා. අපි අවාසි ටික කතා කරා නේද? අවාසි ටික කතා කරා නේද? මට මතක විදිහට අවාසි ටික අපි ඔක්කොම ලිව්වා. ඔව් ලිව්වා. හරි. එක
අපි කතා කරා තනියම ලාභය භුක්ති විඳින්න පුළුවන් එක නම් වාසියක්. හැබැයි ඒකෙම අනිත් පැත්ත ගත්තොත් අලාභයක් වුණත් එයාට ඒක තනියම දරා ගන්න සිද්ධ වෙනවා. ඒක වාසියක් කියලා කිව්වනේ. තනියම ලාභයක් ආවොත් තනියම භුක්ති විඳින්න පුළුවන් එක වාසියක්. හරිද? හරි හොඳයි. 5යි 6යි අපි සාකච්ඡා කරේ නේද? මම අඛණ්ඩ පැවැත්ම කියන එක පැහැදිලි කරාද ඔයගොල්ලන්ට? හරි අපි ඉස්සරහට යන්කෝ. පැහැදිලි කරානේ. හොඳයි නේද? හරි එහෙනම් බලන්න. තනිව ලාභය අලාභය දරා ගන්න පුළුවන් වෙන එක අපිට අවාසියක්. හරි ඊළඟට අපි කතා කරා මොකක්ද? තනිව තීරණ ගන්න පුළුවන් එක වාසියක්. හැබැයි තනියෙන් තීරණ ගන්න ගියාම අපේ අතින් ඒවා වරදින්න පුළුවන් කියලා අපි කතා කරා. තනිව ගනු ලබන තීරණ වැරදි සහගත වීම කියලා. ඊට පස්සේ අංක 3 යටතේ කතා කරා ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමිතයි. අඩු ප්‍රාග්ධනයකින් වුණත් තනිපුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් එක වාසියක් නේද? අපිට මතකයි පෞද්ගලික සතියේදී අපේ විනු නේද? විනු බුලත් නේද? විනු බුලත් කියන ව්‍යාපාරයක් අපි නිර්මාණය කරගත්තා. ඒ ව්‍යාපාරයේ ඊටාම කුඩා ප්‍රාග්ධනයකින් රුපියල් 100කින් 500 කීයකින් තමයි කීසදී පටන් ගත්තේ ව්‍යාපාරය? සේනෝ නේද? මොකද මතකද නැහැ ව්‍යාපාර නම්. රුපියල් 500කින් නේද? සේනුදනේ? සේනු තමයි අපි ගන්න. සේනුදව ගත්තා. හරි පැහැදිලිද? හරි ඊට පස්සේ ඊළඟට සේනුදව ගත්තා. හරි මොනවද දක්වනද? ප්‍රාග්ධන සම්පාදන නේද? පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් එක වාසියක් වුණාට ප්‍රාග්ධනිය වැඩි කරගන්න ඕන වුණත් අපේ සෙනුද ගාවේ තිබෙන රුපියල් 500යි. ඒ නිසා රුපියල් 500න් තමයි වැඩේ පටන් ගන්න සිද්ධ වුණේ. ඊළඟට අපි කතා කරා අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා. තනිපුද්ගල ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා අපි කතා කරා. ඒක අවාසියක්. අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒතර බලමු මොකක්ද මේ අඛණ්ඩ පැවැත්මක් කියන්නේ කියලා. පුතේ අඛණ්ඩ පැවැත්මක් කියන්නේ අයිතිකරුගේ මිය යාම. හරිද? හරි. අයිතිකරුගේ මිය යාම. මිය යනවා කියන්නේ මොකක්ද? අයිතිකාරය කියන්නේ මොකක් වෙනවද? අයිතිකාරයා මැරෙනකොට අපි කියන මොකක් වෙනවද කියලාද? අයිතිකරුගේ මිය යාම. හරි. එක අයිතිකරුගේ මිය යාම, දෙක අයිතිකරු මොකක් වීමද? උමතු වීම. හරිද? මම නැවත කියනවා අයිතිකරුගේ මිය යාම, උමතු වීම. මිය යනවා කියන්නේ මැරෙනවා, උමතු වෙනවා කියන්නේ උට මොකක් වෙනවද? පිස්සු හැදෙනවා. නේද? අයිතිකරු පිස්සු හැදෙනවා. හරි. අයිතිකරුගේ මිය යාම, උමතු වීම හෝ හරි. බුන්වත් වීම. බුන්වත් වීම කියන්නේ මොකක්ද? බංකොලොත් වීම. හරිද? බුන්වත් වෙනවා කියන්නේ මොකද්ද? බංකොලොත් වෙනවා. බංකොලොත් ළමයි මේක වැරදිලා වැටිච්ච පින්තූරයක්. බුන්වත් වෙනවා කියන්නේ පුතේ මොකද්ද? බුන්වත් වෙනවා කියන්නේ මොකක්ද? අන්න හරි. බංකොලොත් වෙන වාට. හරි. මේක ළමයි මේක අදාළ නැහැ මේ මම කියපු කාරණා බංකොලොත් වීමට මේක අදාළ නැහැ. වැරදිලා වැටිච්ච පින්තූරයක් පුතේ. හරි. හරි බංකොලොත් වෙන. පැහැදිලිද? හරි. දැන් මේක බං මේ YouTube එකට අප්ලෝඩ් කරලා පස්සේ සුදු වෙන්නේ කියලා මම උසයයක් දන්නේ නැහැ. හරි. ජනතාව අරගෙන වැරදිලා ඒක මම කතාවට අදාළ නැහැ. බංකොලොත් වීමට අදාළ පින්තූරයක් නෙවෙයි වැරදිලා වැටිච්ච පින්තූරයක් ඒක. හරි. ළමයි අඛණ්ඩ පැවැත්ම කියලා කියන්නේ අයිතිකරුගේ මිය යාම, උමතු වීම හෝ බුන්වත් වීම තුළින් අයිතිකාරයා මැරුණත් අයිතිකාරයාට පිස්සු වැදුනත් ව්‍යාපාරයේ දිගින් දිගටම කරගෙන යන්න පුළුවන් නම් අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා. සරලව කිව්වොත් අයිතිකාරයාට කරදරයක් වුණත් බිස්නස් එක දිගටම කරගෙන යන්න පුළුවන් නම් අපි කියනවා මොකක් කියලාද? අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා. හැබැයි හරිද? හරි. හරි ඊට පස්සේ ළමයි මම එනවා ඊළඟ කොටසට. හැබැයි අපි කතා කරමු තනිපුද්ගල ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් ඇතද? අඛණ්ඩ පැවැත්මක් නැහැද? yes the no ද? හරි. ඔය එකත් හරි. ආපහු බංකොලොත් වෙන දෙයක්වත් නැහැ. දැන් නැට්ටටම බංකොලොත් වෙලා තියෙන දැන් වැඩි.
හරි. මම ළමයි අද දැක්ක මේ ඇත්තද බොරුද දන්නේ ආපහු පෙට්‍රල් නැවක් එන්න ඉඩ කඩක් තියෙන්නේ ජූලි මාසේ 22 දෙකින් පස්සෙලු ජූලි මාසේ 22කින් පස්සේ බුදු සරණයි නේද? හරි. ඉදිරියේදී මොන තත්ත්වයකට උදා වෙන්න වෙයිද දන්නේ. ඒ නිසා මේ දවස්වල මමත් කාර් එකේ නෙවෙයි ගමන් බිමන් යන්නේ බයිසිකලේ. මෝටර් සයිකලේ තමයි ගමන් බිමන් යන්නේ කාර් එක ගෙදර කාර් එක තියෙනවා ගෙදර මෝටර් සයිකල් තමයි යන්නේ. හරි. අපේ කොල්ලේ දාලා දිනවා බය වෙන්න දෙයක් නැහැ. දැන් ආපහු බංකොලොත් වෙන්නේ නැහැ. මොකද දැන් බංකොලොත් වෙලා ඉවරයි. දැන් සනීපෙත් නිින්ද යනවා කියලා කොල්ලේ දාලා දිනවා. ඒක හරි සනීපෙත් නිින්ද යනවා. හැබැයි සර් රටට මොකක් වුණත් මම නම් රට අතහැරලා යන්නේ නැහැ කියලා දරුවෙක් දාලා දිනවා. රටට ආදරේ දරුවෙක් මම නම් පුළුවන් අවස්ථාවක ගමුත් යනවා බං. හරි. ඉතින් ළමයි දැන් කාර් එක දවසල ගරාජ් එකේ තියෙනවා මම මෝටර් සයිකලේ තමයි ගමන් කරන්නේ. ඊට අමතරව මම අද ගිහින ළමයි ෆුට් සයිකලේ එකත් අරගෙන ආව කෝකටත් කියලා. තව සතියක් විතර දුවන්න මෝටර් සයිකලේ පෙට්‍රල් තියෙනවා. කෝකටත් කියලා ෆුට් සයිකලේ එකත් අරගත්තා අද ගිහිල්ලා. ඒක සර්විස් එකට දැම්මා. හරි. අවුලක් නැහැ මලයි මම රට ගියත් දැන් මම අදහසක් නැහැ බය වෙන්න එපා. රට ගියත් අවුලක් නැහැ ඔන්ලයින් පන්ති මොහරි කරනවා. ඔයාලා කොහොමත් ඔන්ලයින්. හරි. මං එන ඊළඟවා. ළම අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම හරිද මම නැවතෙනවා. හරි. අයිතිකරුගේ මිය යාම, උමතු වීම, හෝ ගුණවත් වීම තුළින් ව්‍යාපාරය අඛණ්ඩව කරන්න බැරි නම් අයිතිකාරට සරලව කිව්වොත් කරදරයක් වුණොත් ව්‍යාපාරේ වහන්න සිද්ධ වෙනවා නම් අපි කියන එකට අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා. අපි කතා කරන තනි පුද්ගල ව්‍යාපාර වලට ඇත්තටම අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා අපි සාකච්ඡා කරා. මාත් එක්ක කියන්නේ අයිතිකරුගේ මිය යාම, උමතු වීම හෝ ගුණවත් වීම වැනි හේතුන් මත ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න මෙන්න අදහස් වෙයි. තනි පුද්ගල ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නොමැති අතර අයිතිකරුගේ මිය යාම, උමතු වීම හෝ ගුණවත් වීම තුළින් ව්‍යාපාරයේ නෛතිකව අවසන් වේ කියලා අපි අපි ගිය සතියේ සාකච්ඡා කරා. හරි හොඳයි. ළමයි ඒ තමයි අඛණ්ඩ පැවැත්ම. ගිය සතියේ අඛණ්ඩ පැවැත්ම ගැන කතා කරා. නේද? තනි පුද්ගල ව්‍යාපාරයක අවාසියාර්ථේ තනිව අලාභය දරාගත යුතු වීම, ඊට පස්සේ තනිව ගන්න ලබන තීරණ වැරදි සාගත වීම, ඊට පස්සේ කතා කරා ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමිත වීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියලා කතා කරා. ඊට පස්සේ පස්වෙනි එක අපි කතා කරා නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම කියලා. මොකද පුතේ කිව්වේ? නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම කියලා අපි ගිය සතියේ සාකච්ඡා කරා. මේක ලියාගත්තා. 6 වෙනි එකත් ලියාගත්තා මම පැහැදිලි කරේ නේ. මම මේ දෙක දැන් පැහැදිලි කරලා දෙන්නම් කියලා අද පොරොන්දු වුණා නේද? හරි. එහෙනම් මම වැඩේ එන්නම්. හරි. හොඳයි. අදත් සෙනදව ගන්නකො ලස්සන උදාහරණ කියලා අර කියලා දාලා තියෙන මෙසේජ් එක. හරි. ළම අපි ඉස්සරහට යමු. අදලා මම හිතන්නේ පසන්න උදාහරණ ගන්න කියලා. පසන් මගේ ඉල්ලීමක් කරා සර් මා උදාහරණයට ගන්න කියලා ලස්සන කතාවක් දාන්න කියලා. හරි. හොඳයි. කොල්ලා පන්ති ආරම්භයෙන් මගේ ඉල්ලීමක් කරා නිසා මම කොල්ලා උදාහරණයට ගන්න. හරි. එහෙම තමයි අනිත් දවසේම කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉන්නවනේ මට වේලාසන රික්වෙස්ට් එකක් දාලා තියන්න මම එතකොට පන්ති මැද්දේ සලකා බලන්නම්. හරි කෙල්ලෙක්ට කේන්ති ගිහිල්ලා උදාහරණයට ගන්න කොල්ලෝ විතරයි කෙල්ලම ගන්න නැහැ කියලා. හරි කෙල්ලෝකක් දවසක් ගන්නම්. හරි. ළමයි අපි බලමු දැන් මොකක්ද මේ නීතිමය පුද්ගල භාවයක්? නීතිමය පුද්ගල භාවය කියන්නේ මොකක්ද කියලා බලමු. ළමයි නීතිමය පුද්ගල භාවය කියන්නේ මෙන්න මේක. නීතිමය පුද්ගල භාවය කියන්නේ අපි හිතමු මෙහෙම ව්‍යාපාරය නීතිය ඉදිරියේදී වෙනම පුද්ගලයෙකු වශයෙන් සලකනු ලබයිද නැද්ද යන්න මින්න අදහස් වේ. ළමයි නීතිමය පුද්ගල භාවය කියලා කියන්නේ ව්‍යාපාරය නීතිය ඉදිරියේදී වෙනම පුද්ගලයෙක් විදියට සලකනවාද නැද්ද කියන එකට. නීති ඉදිරියේදී වෙනම පුද්ගලයෙකු වශයෙන් සලකනවාද නැද්ද කියන එකට තමයි පුතේ අපි නීතිමය පුද්ගල භාවය කියලා කියන්නේ. නීතිමය පුද්ගල භාවය කියලා කියන්නේ. හරි.
හරි ඒක පැහැදිලි නෑ නේද? ව්‍යාපාරයේ නීති ඉදිරියේදී වෙනම පුද්ගලයෙකු ලෙස සලකම් ලබයිද නැද්ද කියන කාරණාව ලොකුවට තේරෙන්නේ නැහැ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. විනාඩි ඔක්කොම. හරි පුතේ බලන්න නීතිමය පුද්ගලභාවය. හරි මට ලබන සතිය මතක් කරන්න පුතේ නවීන්. හරි දැන් කිව්වනම් එහෙම නම් මතක හිටින්න ගන්න නෑ. මම සතිය පන්ති කරලා ගොඩාක් පන්ති කරලා ඉන්නේ මේ ඉතින් ආපෝ ලබන බදාද වෙනකොට. ඒතර සමන් නම් මම කියලා තියෙන පුළුවන්. ලබන සතිය පන්ති පටන් ගන්න මතක් කරගන්න. හරි එහෙනම් ළමයි. හරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා වගේ කතාවක් හදලා වන්න කියලා පසන් දාලා තියෙනවා. අපි පසන් දවස් කතාවක් දෙන්නම් අද බයෙන් එපා. හරි අපි හිතමු නීතිමය පුද්ගලභාවය කියන්නේ මෙහෙම. ඔන්න ඉන්නවා පුතේ අපි හිතමු යම් කිසි කඩයක් තියෙන එක්තරා ව්‍යාපාරයක් තියෙන. හරිද? ඔන්න මේ ව්‍යාපාරය කරගෙන යන්නේ ඇන්ටි කෙනෙක්. හරිද? කඩේ මුදලාලි ඉන්නව වෙන්නේ. හරිද? කාන්තාවක් තමයි ව්‍යාපාරයේ අයිතිකාරිය. හරිද? ඊට පස්සේ මෙන්න තියෙනවා ව්‍යාපාරය ඇන්ටිගේ කඩේ. මෙන්න ඉන්නවා ඇන්ටි මෙන්න ඉන්නවා ඇන්ටිගේ කඩේ. හරිද? හරි බලන්න ජනතාව. හරි මෙන්න තියෙනවා මෙන්න ඉන්නවා ඇන්ටි මෙන්න තියෙනවා ඇන්ටිගේ කඩේ. ඉතින් නීතිමය පුද්ගල භාවයක් කියලා කියන්නේ ඇන්ටිගේ ව්‍යාපාරයයි ඇන්ටි කියන්නේ දෙන්නෙක් විදිහට සලකන්නේ නැහැ. සියලුම නීතිමය කටයුතු නීතිමය පුද්ගල භාවයක් නැත්නම් ව්‍යාපාරයට දැන් අපි කතා කරන තනි පුද්ගල ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ කියලානේ කියන්නේ. අන්න එතකොට ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් නැහැ. මේ ව්‍යාපාරයට නීතිමය වශයෙන් පුද්ගල භාවයක් නැහැ. එහෙනම් ව්‍යාපාරයේ සම්බන්ධ නීතිමය කටයුතු සියල්ලම කරන්න වෙන්නේ ව්‍යාපාරයේ නමින් නෙමෙයි නීතිමය පුද්ගල භාවයක් නැති නිසා අයිතිකාරයාගේ නමින්. ඒ කියන්නේ ඇන්ටිගේ නමින් තමයි ව්‍යාපාරයේ නීතිමය කටයුතු කරන්න වෙන්නේ මේ ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් නැති නිසා. හරි අපි ඔක ලස්සන උදාහරණයකට දාගමු. හරිද මේවා ළමයි පාසල් වල මම හිතන්නේ වැඩි වශයෙන් පැහැදිලි කරලා දෙයි කියලා. ඒ නිසා පුතාලා හරියට මම මේ කියන කාරණාව තේරුම් ගන්න මම ලස්සන උදාහරණයක් දාලා කියන්නම්. හරි. හරි. අපි දුම් මේ වගේ වැඩ. හරි. අපේ පසන් දාලා තියෙන සෙනුදගේ යුගය ඉවරයි. මේ ආරම්භන්නේ පසන්ගේ යුගය කියලා. හරි. අපි පසන් උදාහරණයක් ගමු. කොල්ල එනම උදාහරණයක් ගන්න පුතා. හරි. අපි දුම් දැන් මම නීතිමය පුද්ගල භාවයක් තියෙනවා නැහැ කියන කාරණාව පැහැදිලි කරන්න යන්නේ. හරිද? ළමයි නීතිමය පුද්ගල භාවය තනි පුද්ගල ව්‍යාපාරයකට නැහැ. ඒක මතක තියාගන්නකෝ. තනි පුද්ගල ව්‍යාපාර ගැන අපි කතා කරන්නේ ඒකට නීතිමය පුද්ගල භාවයක් නැහැ. හරිද? හරි. එහෙනම් මම ඉස්සෙල්ලාම නීතිමය පුද්ගල භාවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දිගින් එන්න. ඒ කියන්නේ මෙහෙම. අපි දුම් මෙහෙම. අපේ පසන් ඉන්නවනේ. පසන් තමයි උදාහරණයක් ගන්න යන්නේ. අපේ කොල්ලට පසන්ගේ අම්මා හරි ආදරේ. පසන් මං හරි නේද? මම හරි නේද කිව්වා? අපේ පසන්ට අපේ කොල්ලට උගේ අම්මා ළමයි හරි ආදරේ. හරි සාමාන්‍යයෙන් කොල්ලන්ට කොහොමත් අම්මලා ආදරේ. ඒ නිසා මේ සාමාන්‍යයෙන් අම්මලා ගොඩක් ආදරේ කිල්ලන්ටත් වඩා කොල්ලන්ට තමයි ගොඩක් ආදරේ අම්මලා. ඊට පස්සේ අපි දුම් අපේ පසන්ට ඒගොල්ලෝගේ අම්මා හරිම ආදරේ. ඉතින් ඒ නිසා ළමයි හැමදාම ඉස්කෝලේ යනකොට අම්මා උදේ පාන්දර නැගිටලා හරිද කොච්චර රැ වෙලා නිදාගත්තත් එළි වෙලා පාන්දරලා නිදාගත්තත් අම්මා මොකද කරන්නේ බොහොම අමාරුවෙන් හරි නැගිටිනවා නැගිටලා ළමයි හරිද උදේම ළමයි කියන්නේ මෙයාව ඇහැරවලා උදේම මම නැගිටලා කෑම උයලා ඔක්කොම ටික ලෑස්ති කරලා පසන්ට උදව් කරලා ඉස්කෝලේ යන්න හරිද ළමයි ඒ විදිහට සෑහෙන අම්මා දේවල් ටිකක් කරන උදේ පාන්දර හරිද ඔයාලා කරන්නේ උදේ නැගිටලා ඔයාගේ දත් ටික මැදගෙන හරිද ඔයාගේ සපත් ටික දාගෙන ඔයාගේ ඇඳුම් ටික අඳගෙන යන එක විතරනේ. හුඟක් වෙලාවට අම්මලා තමයි ඇඳුම් පවා අයන් කරලා දෙන්නේ. ඉතින් අපි පසන්ටත් එහෙමයි. හරිද අම්මලා හරි ආදරේ අම්මා මහන්සියලා වැඩ ඔක්කොම කරලා දෙන ඔයාලට තියෙන්නේ දෙන කෑම ටික සමහරට උදේට බත් ටිකක් අම්මම තමයි කවන්නේ. ඒකවත් කන්නේ උඹලා අති. නේද? ඔක්කොම ටික අම්මා තමයි හුඟක් වෙලාවට කරලා දෙන්නේ. ඉතින් අපි පසන්ටත් එහෙමයි. ඉස්කෝලේ යනකොට පුතේ හැමදාම උදෙන්ම නැගිටලා අම්මා උයලා හැමදාම කෑම එකක් අරන් දෙනවා. පැහැදිලිද? හැමදාම කෑම එකක්
අරගෙන දෙනවා. හරි පැහැදිලිද? එහෙම තමයි කරන්නේ. ඒ අතරේ අපි හිතමු එක්තරා දවසකදී අම්මා ටිකක් රෑ ටිකක් ඊට කලින් දවසේ ටිකක් මහන්සිලා වැඩි දවසක ටිකක් නිදා ගන්නකොට ටිකක් පාන්දර වෙලා අම්මට එලාම් එක උදේ එලාම් එක ඇහෙන්නේ නැතුව ටිකක් පරක් වෙලා ඇහැරෙනවා. එහෙම වෙනවද නැද්ද? ළමයි සාමාන්‍යයෙන් එහෙම හිටපු ගමන් අම්මටත් නිින්ද යන දවස් තියෙනව නේද? එහෙම හිටපු ගමන් දවස් වෙනවා. හරිද? හිටපු ගමන් අම්මට නිින්ද ගිහිල්ලා අම්මට හැරෙන්නේ නැහැ. එතකොට ළමයි ටිකක් පරක් වෙලා හැරිච්ච නිසා යන්න ටයිම් එකක් නැහැ. කෑම හදන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා අම්මා මොකද කරන්නේ? පසන්ට ඉස්කෝලේ යන්න අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම ලෑස්ති කරලා දීලා හරි ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ටයිම් එක ඇති කෑම යන්න ටයිම් එක මදි. අම්මා මොකද කරන්නේ? ඉස්කෝලේ යන්න අවශ්‍ය කරන දේවල් ටික සූදානම් කරලා දීලා පසන් ගියතට සල්ලි ටිකක් දෙනවා. සල්ලි දෙනවා පුතේ අදට විතරක් අම්මට ටිකක් පරක් වුණානේ හැරෙනකොට ඒ නිසා අද කෑම ටික හදාගන්න බැරි වුණා. පුතා අදට විතරක් අර ඉස්කෝලේ ගාව එහා පැත්තේ අර ඇන්ටි කෙනෙක්ගේ කඩයක් තියෙන කෑම කඩයක් තියෙන්නේ. හරිද? ඒ ඇන්ටි පිරිසිදුව ඒ කෑම ටික හදනවා. ඒ නිසා ඔයා පුතා යන ගමන් හරිද ඇන්ටිගේ කඩයට ගිහිල්ලා මේ වගේ කෑම එකක් අරගෙන ඉස්කෝලේ ඇතුළට යන්න. වෙන කඩවල් වලින් ගන්න එපා. වෙන කඩවල් වල එච්චර ෂුවර් නෑ. ඒ මිනිස්සේ ඇන්ටි පිළිවෙලට කෑම හදන කෙනෙක් පිරිසිදු හදන කෙනෙක්. මේ ඒ නිසා ඇන්ටිගේ කඩින් කෑම එකක් අරගෙන ඉස්කෝලේ ඇතුළට යන්න කියලා ඔන්න අපේ පසන්ට අම්මා කියනවා. හරිද? ඉතින් ළමයි ඇත්තනේ කතාව. හරිද? ඇත්තනේ කතාව. අම්මට අපහසුයි නේද? ඉතින් ඒක නේද? අපි ඒ විදිහට කෑම එකක් කරගෙන කිසිම අවුලක් නැහැ. ඉතින් ළමයි අපි දුමු ඔය ඇන්ටි හරිද? අපි දුමු ඇන්ටි තනියම තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ ඉස්කෝලේ ඉස්සරහා පොඩියට තියෙන කඩයක්. අපි දුමු ඇන්ටි කරගෙන යන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා හිතමු. ඇන්ටි තනියම බිස්නස් එක කරන්නේ පොඩි කඩයක් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ඇන්ටි කරගෙන යනවා ව්යාපාරය. ඉතින් උදෙන්ම ඉස්කෝලේ ගාවින් බැහැලා පසන් යනවා ළමයි ඉස්කෝලේ ඇතුළට යන්න කලින් කොහෙටද? ඇන්ටිගේ කඩේ. ගිහිල්ලා ඔන්න ගන්නවා කෑම එකක්. කෑම එකක් අරගෙන ඔන්න ඉස්කෝලේ ඇතුළට ඔන්න එනවා. ඉස්කෝලේ ඇතුළට එනවා. ඔන්න ඉස්කෝලේට ඇවිල්ලා මට කියන්නකෝ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කෑම කන්න ඉන්ටර්වල් එක වෙනකම් බලාගෙන ඉන්නවද? ඈ ඉන්ටර්වල් එක වෙනකම් බලාගෙන ඉන්නවද? ළමයි මට කියන්නේ ඔයගොල්ලෝ කෑම කන්න ඉන්ටර්වල් එක වෙනකම් බලාගෙන ඉන්නවද? නෑ නේද? අන්න හරි. තුන්වෙනි පීරියඩ් එකේ විතර සාමාන්‍යයෙන් කෑම කනවා. දෙවෙනි පීරියඩ් එක අන්තිම තුන්වෙනි පීරියඩ් එක විතර නෝකට සාමාන්‍යයෙන් කෑම ටික කනවා. අපි තුමු ඒ වගේ අපි තුමු අපේ පසනු හරිද හොරෙන් ෂේප් එකේ යාළුවොත් එක්ක සෙට්ලා පන්ති ඇතුළේදීම කෑම ටික කනවා. හරිද? කෑම ටික කනවා. සමහරව පළවෙනි පීරියඩ් එකේම කනවා. සමහරව පීරියඩ් පටන් ගන්නත් කලින් උදෙන්ම ඇවිල්ලි වෙලා බත් එක්ක කනවා. හරිද? එහෙම යමුත් තියෙනවා. හරිද? ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකට ගිහලා ක්‍රිකට් ගාලා දෙල්ලම් කරලා ඊට පස්සේ තමයි ගාතා ගිලිවල ඉස්කෝලේ පටන් ගන්න ගෙන ඉන්ටර්වල් එකට කන්න දෙනේම උදෙන්ම සමහරව කාලේ කරලා දාන අම්මලව දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න අපේ පසන් මොකද කරන්නේ? ඌ ගෙනාපු කෑම එක කනවා. කෑම එක කාලා ටික වෙලාවක් යනකොට පසන්ට දැනෙනවා නිකන් ලෝකේ නිකන් වේගින් කැරගෙනවා වගේ දැනෙනවා. හරිද? ලෝකෙ ටිකක් වේගින් කැරගෙනවා වගේ දැනෙනවා. නිකන් දාඩිය පාරක් දාගෙන එනවා නම්. හරිද? නිකන් හොඳට දාඩිය පාරක් දාගෙන යනවා. ටයිම් එක බලනවා වෙලාව යන්නෙත් නෑ. එන්න හිමීට තමයි ටයිම් එක යන්නේ. හරිද? නිකන් අවුල් වගේ නිකන්. අනිත් මිනිස්සු වටපිටාවේ කියන දේවල් නිකන් ඇහෙන්නේ නැතුව යනවා වගේ නිකන්. හරිද? නිකන් අමුතු පීරියඩ් එකක් කියනවා. හරිද? ළමයි එක පාටම පසන්ට දැන්නෝ නිකන් බඩ ඇතුලෙන් නිකන් ගුරු ගාලා සද්ද ඇහෙනවා. හරිද? ටික වෙලාවක් යනකොට පුතේ ශබ්දයන් විතරක් නෙමෙයි ගන්ධයන් පවා එන්න පටන් ගන්නවා. පුතේ ශබ්දයන් පමණක් නෙමෙයි මොනවාද? ගන්ධයන් පවා එන්න පටන් ගන්නවා. හරිද? ටික වෙලාවක් ගිහිල්ලා දැන් අපි උන් කරන්නේ මෙහෙමනේ. මොන ටික වෙලාවක් ගිහිල්ලා එකපාරටම ගන්ධයක් එන්න පටන් ගන්නවා. පසන් දන්න ඕනේ දැන් කාගේ අතින්ද ගන්ධය පිට වුණේ කියලා. පසන් මොකද කරන්නේ? ෂේප් එකේ පසන්ට තමයි දැන් ඉස්සෙල්ලාම දැනෙන්නේ. හැබැයි කොල්ල නිකන් දැනෙන්නේ නැහැ වගේ ඉන්නවා. දෙන්නේ තුන් දෙනෙක් කියනවා මොකක් හරි ගඳක් කියනව නේද මචං කියලා ඇහුවාම හරිද? ළමයි කට්ටිය දෙතුන් දෙනෙක් අහනවා. මචං මොකක් හරි ගඳක් කියනව නේද කියලා කිව්වම පසනුත් නිකන් දෙතුන් දෙනෙක් කියනකන් ඉඳලා කියනවා ඔව් නේද මට පොඩි ගඳක් කියනවා තමයි. ඊට දැන් ටිකක් පොඩි ෂේප් එකක් දානවා. හරිද? ළමයි ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ කොල්ල ඉවසගෙන ඉඳලා
දරා ගන්නම බැරි තැන. දරා ගන්නම බැරි තැන කොල්ලා ගන්නව එඩිටර් තීරණය. හරිද? එඩිටර් තීරණය. තීරණය කරන් අත උස්සනවා කෙලින්. අත උස්සලා කියනවා teacher may I go to the මොකක්ද? teacher excuse me teacher may I go to the මොකක්ද? හරි. may I go to the අන්න හරි. toilet කියලා කියනවා. ඉස්කෝලේ toilet එක මෙච්චර පිළිවෙලට නෑ. හරිද? ළමයි ටීචර් බලනවා මොකද්ද උඹට වෙලා තියෙන්නේ කියලා ටීචර් අහනවා. ඒ මොකද්ද ප්‍රශ්නේ? පසන් කියලා අහනවා. පසන් දැන් ඇම්බරි කියනවා ටීචර් may I go to the toilet මට toilet එකට යන්න ගිහලා එන්නද කියලා අහනවා. පස්සේ ළමයි ටීචර් තේරෙනවා ඌ බොරු නෙමෙයි කරන්නේ ඇත්තම තමයි කියලා. ටීචර් කියනවා හරි රිපෝට් ගිහලා එනවා කියලා කියනවා. ඔන්න පුතේ පසන් යනවා අදාළ ස්ථානයට. අදාළ ස්ථානයට යනවා. අදාළ ස්ථානයට ගිහිලා අදාළ වැඩේ කරලා ඔන්න අම්මෝ දැන් නිකන් හරිද? දැන් හිතේ නිදහසෙන් හරිද? හිතේ බර සැහැල්ලු කරගෙන ඇඟේ බර ගතේ බර සැහැල්ලු කරගෙන දැන් ඔන්න පුතේ පසන් එනවා පන්තියට ආපහු වීරයෙක් වගේ. ඔන්න දැන් එල්ල පන්ති ඉඳගෙන ඉන්න. පුතේ ඔන්න දැන් වීරයෙක් වගේ පසන් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා පන්තියේ. ඒ පන්තිය ටිකක් වෙලා ඉඳගෙන ඉන්නකොට ළමයි ඔන්න තව චුට්ටක් වෙලා යනකොට ආපහු ළමයි බඩ නිකන් කරගෙන බරෙන්න ගන්න. හරිද? දැන් පසන්ට තේරෙනවා කාපු කෑම එක දැන් තමයි ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්න තියෙන්නේ කියලා. හරිද? ආපහු නිකන් දාඩිය දාන්න පටන් ගන්නවා. අමුතු හැඟීම් එන්න ගන්නවා. ළමයි ශබ්දයන් පිට වෙන්න ගන්නවා. ශබ්දයන් සමග ගන්ධයන් පිට වෙන්න ගන්නවා. ළමයි සෑහෙන ප්‍රශ්න ගොඩකට මොන දෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. ළමයි හරි. දැන් මම මුකුත් කියන්නේ පසන්ම තමයි ඉල්ලගත්තේ උදාහරණය. හරිද? හරි. ඊට පස්සේ ඔන්න ළමයි විවිධ ශබ්දයන් ගන්ධයන් එන්න පටන් ගන්නවා. කොල්ල ආපහු තීරණයක් ගන්නවා. ගන්නවා අර එඩිටර් තීරණේ. ටීචර් කියන excuse me teacher may I go to the toilet කියලා කියනවා. හරිද? may I go to the toilet කියලා කියනවා. ළමයි කොල්ල මොකද කරන්නේ? ආපහු යනවා toilet එක. ගිහලා අදාළ කාර්යය සිද්ධ කරනවා. අදාළ කාර්යය මොකද්ද කියලා ඔබලා මගෙන් අහන්න එපා. ඔබලා දන්නවා මොකද්ද කාර්යය කියලා. ඒ වැඩේ කරලිවලා ආපහු එනවා පන්තිය. හරිද? හිටියට වැඩක් නේ. ආපහු යන්න වෙනවා. කොල්ල ආපහු යනවා. ආපහු එනවා. හරිද? ආපහු යනවා. ළමයි හරිද? එනවා යනවා. ආපහු එනවා. ආපහු යනවා. හරිද? අන්තිමට ළමයි කොල්ලට පන්තියෙම යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? හරිද? යනවා අන්තිමට මොකද වෙලා තියෙන්නේ? කොල්ලට පන්තියෙම යනවා. වැඩේ පැහැදිලිද? පසන් තාම පන්ති ඉන්නව නේද? හරි. ඊට පස්සේ ළමයි දැන් මොකද වෙන්නේ? පසන්ට පන්තියම ගිය ගමන් මොකද වෙන්නේ? අන්න ළමයි පන්තිය අනිත්‍ය උන්ට එන ආතල් වැඩිද? හරි. ළමයි පන්ති අනිත්‍ය උන්ට වැඩේ ආතල්. පැහැදිලිද? හරි. අනිත්‍ය උන්ට හරි. ඊට පස්සේ ළමයි අනිත්‍ය උන්ට ආතල් පසන් කොර ගෙලින්න. හරිද? පසන් ලෙව්. ඊට පස්සේ වෙන සීන් එක තමයි ඌ පන්ති අයින් වෙලා. හරි. කතාව ආගිට බද්ද. හරි. හරි හොඳයි. අපි හිතමු පසන් ලෙෆ්ට් දෙන්න. හරිද? ඊට පස්සේ ජනතාවම කතාව කියන්න. දැන් වැඩේ ටිකක් චොර වෙලා තියෙනවා. පන්ති බාර ටීචර් එනවා. ටීචර් ඉල්ලුවලා පසන්ලගේ අම්මට කෝල් එකක් ගන්න. කෝල් එකක් කරන් කියනවා අම්මා මේ පසන්ලගේ අම්මා නේද කතා කරන්නේ මේ පුතාට ටිකක් සනීප නෑ වගේ ඒ නිසා ඉස්කෝලේට එන්න දැම්ම ආවොත් හොඳයි පරක්කු වෙන්න එපා ඉක්මනට එන්න ඇවිල්වලා පුතාව අරගෙන යන්න ඉක්මනට අරගෙන ගිහලා බෙහෙත් ටිකක් අරන් දෙන්න අපි මේ මෙහෙම බෙහෙත් ටිකක් දුන්නා ප්‍රථම ආධාර ටිකක් හරියන්නේ නෑ වගේ ඒ නිසා අම්මා ඉක්මනට ඇවිල්ලා පුතාව එක්කගෙන යන්න එනකොට මතකයද අලුත් කලිසමකුයි හාපික් එකකුයි තව බ්‍රෂ් දෙක තුනකුයි අරගෙන එන්න පන්තියක් පොඩ්ඩක් හොදන්න වෙලා තියෙන්නේ කියලා ඔන්න දැන් පසන්ලගේ හරිද අම්මට පණිවිඩය කියනවා. ඉතින් ළමයි ඔන්න අම්මා කර්කරිපුර අස්සාව දාලා නිවාඩුවක් දාලා ළමයි ෂෝට් ලීව් එකක් දාලා ඔන්න එනවා අම්මා ඉස්කෝලේ. ඇවිල්ලා කොල්ලට කලිසමත් අන්දවල හරිද ඊට පස්සේ පන්තියත් හොදවල
හරිද ලස්සනට ඔක්කොම මේ ටික කරලා හරිද ඔන්න ළමයි ඔන්න පන්තියෙන් ඉස්කෝලෙන් එකකට එනවා හරිද අනිත් ඒවුන්ට ආදල් ළමයි හරිද ඒ පන්තියේ වැඩ කරන්න දෙන්නේ නැතුව උන් ටික ඔක්කොම ග්‍රවුන්ඩ් එකට දාලා පසන් විතරක් චොර වෙලා හරිද දැන් ඔන්න ළමයි හරිද ඔන්න ළමයි වෙච්ච වැඩේ තමයි දැන් පසන් වැඩේ අවුල් කරගෙන තියෙන්නේ කොල්ලා එක්කගෙන යනවා ගෙදර අම්මා ගෙදර එක්කගෙන කියලා දෙනවා අසමෝදක අර දුන්න සිද්ධාලේ පාසමෝදක වැඩේ හරි ගියේ නෑ ළමයි හරිද ඕනම බඩේ අමාරුවට දුන්න සිද්ධාලේ පාසමෝදකන් කියලා අම්මා සිද්ධාලේ පාසමෝදකන් දුන්න වැඩේ හරි ගියේ නෑ වැඩේ අවුල් වුණා පැහැදිලිද හරි පස්සේ ළමයි හරිද ක්‍රීම් රාජ ගුලියක් අඹරලා දෙහිත් එක්ක දුන්නා ඒත් හරි ගියේ නෑ අම්මා දන්න දේවල් ಜಾති කෝපි හදලා දෙනවා අරවා කරනවා මේවා කරනවා එකකටවත් වැඩේ හරියන්නේ නැහැ එකක්වත් ආන්සර් කරන්නේ නැහැ අන්තිමට තාත්තට කෝල් කරලා කියනවා එයි මේ පොඩි එකාට සනීපනේ හොදනම බඩ යන හොගා මේ ඉක්මනට එන්නකෝ ඈ අද ඉක්මනට පොඩ්ඩක් එන්න මේකව ඉස්පිරිතාලට එක්කයි යන්න ඕනේ කියලා ඔන්න තමයි හරිද තාත්තවත් වේලාසෙනින් ගෙන්න ගියා තාත්තව ගෙන්නගෙන මොකද කරන්නේ ඔන්න කොල්ලා යනවා ළමයි එක්කගෙන යනවා ඉස්පිරිතාලෙට හරිද ඉස්පිරිතාලෙට එක්කගෙන යනවා ළමයි මේ දවස්වල අපි දන්නවා ලංකාවේ තියෙන ආර්ථිකය ඉතා ඉහළ මට්ටමකින් තියෙනව නේද ලංකාව බංකොලොත් වෙලා නැහැ බංකොලොත් කරලත් නෑ ලංකාව නේද හරි ඒ නිසා ලංකාව ඉතා හොඳ මට්ටමක තියෙන නිසා ලංකාවේ රජයේ ඉස්පිරිතාලවල ඖෂධ එහෙම නේද අතිරික්ත වශයෙන් දෙන වැඩිපුර ටික විසි කරන මට්ටමකටපත් වෙලා තියෙනවා අද වෙනකොට හරිද ඒ නිසා ළමයි මේ රජයේ රෝහල් වල වැඩි අවුල් නිසා තාත්තා මොකද කරන්නේ කොල්ලා එක්කගෙන යනවා ප්‍රයිවට් හොස්පිටල් එකකට හරිද ප්‍රයිවට් හොස්පිටල් එකට එක්කගෙන ගිහිල්ලා හරිද ඔන්න කොල්ලට බෙහෙත් කරනවා ළමයි මේ බෙහෙත් දෙනවා බෙහෙත් ටිකත් අනිත් පැත්තට යනවා හරිද මේ පොඩුව ළමයි මේ අනිත් පැත්තට යනවා එන්න අවුලක් වෙලා තියෙන ළමයි කොහොම හරි ළමයි ওই විදිහට දවස් 3 4ක් 5ක් විතර ප්‍රයිවට් හොස්පිටල් එකේ ඉන්න සිද්ධ වුණා අන්තිමට කොල්ලගේ ඇඟේ මුකුත් නෑ කෑම අන්තිමට ළමයි සේලයින් දීලා බොහොම අමාරුවෙන් තමයි කොල්ලව බේරගන්නේ හරිද හරි ළමයි ඔන්න වැඩේ කියලා කියන්නේ ළමයි හොස්පිටල් එකේ දවස් 4ක් 5ක් හොස්පිටල් එකේ ප්‍රයිවට් හොස්පිටල් එකේ හිටියා කියන්නේ ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් එන බිල ළමයි ඔන්න අන්තිමට හොස්පිටල් එකේ දැන් කොල්ලට දැන් දවස් 3-4කට පස්සේ ඔන්න සනීප වුණා දැන් සනීපයි කියන්නකෝ ඔන්න සනීප වෙලා දැන් ඔන්න කොල්ලා එනවා එළියට හරිද දැන් ඉස්පිරිතාලෙන් ඩිස්චාර්ජ් කරන්න කලින් ළමයි ප්‍රයිවට් හොස්පිටල් එකක්නේ බිල් එක ගෙවන්න ඕනේ බිල ගෙවන්න ඕනේ හරිද අපි දුන් රුපියල් ලක්ෂ 4ක විතර බිලක් එනවා හොස්පිටල් එකේ හරිද ළමයි රුපියල් ලක්ෂ 4ක විතර බිලක් කියනවා තාත්තා බලනවා රුපියල් ලක්ෂ 4ක් එතනටත් ගෙවන්න ඕන හරිද රුපියල් ලක්ෂ 4ක් ගෙවන්න ඕන එතනට හරිද ඊට පස්සේ හරි ඊට පස්සේ ළමයි මේ දවස්වල ප්‍රවාහන ගැටලුත් තියෙනවානේ හරිද එයා තුන් වේලටම උතන්ට යන්න එන්න වාහනක් නැතුව ට්‍රේවිල් හොයාගෙන පෙට්‍රල් නැතුව බොහොම අමාරු වෙන ළමයි කට්ට කාගෙන ගිහිල්ලා එන්න කරදරයක් විඳින්න උනා හරිද අම්මා යනවා උදෙන්ම තාත්තා යනවා අයියා කෙනෙක් යනවා දවල්ට හවසට එන ගමන් තාත්තා පසන් ගාව බලනවා හරිද ඔයගෙනම එන්න ප්‍රශ්න ගොඩක් දැන් ඒ ඇස්සේ අම්මට එහෙන් රස්සාවට යන්න නේ හරිද තාත්තට රස්සාවට යන්න නේ අයියලා අක්කලාට ඉස්කෝලේ යන්න නේ නංගිලා මල්ලට ඉස්කෝලේ යන්න නේ රස්සාවක් කරන අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නව නම් ළමයි හරිද ඒ මිනිසුන්ට රස්සාවට යන්න නේ ළමයි ගෙදර එන අවුල් ජාලයක් මේ පසන් අර ඇන්ටිගේ කෑම එකක් කාලා කරගත්ත දේ නිසා හරිද දැන් ළමයි වෙලා තින්දී වට පැහැදිලි හරිද ඔන්න කොහොම හරි ඔක්කොම පාඩු ටික දරාගෙන ඔක්කොම වේදන් ටික ගත්තාම ළමයි රුපියල් ලක්ෂයක් විතර අතින් පාඩුයි දැන් තාත්තට හරිද මොකක් නිසාද ඇන්ටිගේ කඩෙන් කෑම එකක් කාපු නිසා ඇන්ටිගේ කඩෙන් කෑම එකක් කාපු නිසා ළමයි ඔන්න කොල්ලා ගෙදර ගෙදර එක්කගෙන ඇවිල්ලිවලා තාත්තා තීරණය කරනවා මට රුපියල් ලක්ෂ 5ක් විතර පාඩුවක් වෙලා තියෙන්නේ මේ ඇන්ටිගේ කෑම කඩේ නිසා අන්න ඒ නිසා තාත්තා තීරණය කරනවා ඇන්ටිට විරුද්ධව නේද පරිභෝජනයේ නුසුදුසු කෑම අලෙවි කිරීම නිසා පසන්ගේ අම්මා තාත්තා තීරණය කරනවා හරිද අර කඩේ ඇන්ටිට විරුද්ධව ඇන්ටිගේ කඩේට විරුද්ධව මොකක් දාන්නද නඩුවක් දාන්න ළමයි කෙලින්ම තීරණය කරන මොකක් දාන්නද නඩුවක් දාන්න පැහැදිලිද වෙන්නේ ළමයි කෙලින්ම තාත්තා දානවා කෙලින්ම නඩුව හරි පසන් කියලා කෙනෙක් නැහැ පන්තියේ හරි හොඳයි පසන් කියලා කෙනෙක් නැහැ ළමයි දැන් මෙන්න සුළු මොහොතකට පෙර හිටියා ඔයාලා දැන් නැහැ හරිද හරි අපි යමු ඉස්සරහට
පසන් ඉන්නවා ළමයි. පසන් දැන් වෙන නමකින් ඉන්නේ. මම දැන් ඒ නම කියන්නේ හොඳ නෑනේ. හරිද? කොල්ල මට කිව්වා ළමයි මේ අපහසු දරා ගන්න බෑ සර්. ඒ නිසා මම නම වෙනස් කරනවා රීනේම් කරනවා කියලා. හරිද? ඌ කෙලින්ම රීනේම් කරා. දැන් ඌ වෙන නමකින් ඉන්න නිසා පසන් ඉන්නවා. වෙන නමකින් අන්න පසන් කියන නම අපි අරගෙන යන්න වැඩි. දැන් ඒ නම කියන්න ඕනේ නෑ. ඊට පස්සේ ඌට ඒ නමත් රීනේම් කරගන්න වෙනෝනේ. හරි කොල්ලා ඒ නිසා පාඩු හිටපු දෙයක්. හරි. මෙවල මගේ පන්ති හරි ප්‍රජාතන්ත්‍රවාදී පන්තියක් නේ බං. හරිද? මං බලෙන් උදාහරණ වල දාන්නේ මං අහලා කැමතිද කියලා අහලා නේද? අද නම් කැමතිද කියලා අහන්න දෙයක් තිබුණෙත් නෑ. ඌම තමයි කිව්වේ සර් මාව උදාහරණ ගන්න කියලා. අද තිබ්බ උදාහරණේ මේක ඉතින් කරන්න දෙයක් නෑ පුතේ. හරිද? හරි. අපි යමු ඉස්සරහට. වැඩේ පැහැදිලි. තමයි ඇන්ටිට විරුද්ධව දානවා නඩුව. හරිද? ළමයි මට කියන්න නඩුව දාන්න වෙන්නේ ඇන්ටිට විරුද්ධවද කඩේට විරුද්ධවද? ළමයි මට කියන්න කාගේ කඩෙන්ද කෑම ගත්තේ? ඇන්ටිගේ කඩෙන් ව්‍යාපාරයෙන් නේද මේ ළමයි කෑම එක ගත්තේ? කෑම එක ගත්තේ ඇන්ටිගේ ව්‍යාපාරයෙන් කඩෙන්නේ ගත්තේ. එහෙනම් කාට විරුද්ධවද ළමයි නඩුව දාන්න ඕනේ? ඇන්ටිගේ කඩේට විරුද්ධව නේද? ඇන්ටිගේ කඩේට විරුද්ධව තමයි නඩුව දාන්නේ. හැබැයි අපි මේ කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර ගැන. අපි මේ කතා කරන පුතේ තනි පුද්ගල ව්‍යාපාර ගැන. තනි පුද්ගල ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නැහැ කියලා අපි කිව්වා. ඒ කියන්නේ මේ ව්‍යාපාරය ඇන්ටිගේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා මේ ඇන්ටිගේ ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නැහැ. අන්න ඒ නිසා පුතේ පසන්ගේ තාත්තට නඩුව දාන්න වෙන්නේ ව්‍යාපාරයට විරුද්ධව නෙමෙයි පුතේ. කාට විරුද්ධවද? මෙන්න මේ ඇන්ටිට විරුද්ධව. පැහැදිලිද වෙන්නේ? ඇන්ටිට විරුද්ධව තමයි නඩුව දාන්න වෙන්නේ. කාරණා පැහැදිලිද? එහෙනම් පුතේ කිසියම් නීතිමය කටයුත්තක් ආවොත් ළමයි නීතිමය කටයුත්තක් ආවොත් පුතේ ව්‍යාපාරයේ සම්බන්ධ ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඒකට නීතිමය පුද්ගල භාවයක් නැති නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරේ නමින් මේ නීතිමය කටයුත්ත කරන්න වෙන්නේ අයිතිකරුගෙන. එහෙනම් නඩුව වැටෙන්නේ කාටද? නඩුව වැටෙන්නේ අයිතිකාරයට. වාසියක්ද අවාසියක්ද? ළමයි මොකක් හරි ව්‍යාපාරික කේස් එකක් ආවොත් කෙලින්ම නඩුව වැටෙන්නේ අයිතිකාරයට. එන එක වාසියක්ද අවාසියක්ද? ඒක අවාසියක්. පැහැදිලිද? හරි. ඔය වගේ ඇන්ටි කෙනෙක් දිහා බලාගෙන කොහොමද සර් මොන හිතකින්ද නඩුවක් දාන්න කියලා කොල්ලෙක් දාලා තියෙනවා. අන්න. වැඩේ පැහැදිලිද කොහොමද බලන්න? වැඩේ පැහැදිලිද? හරි නේද? එහෙනම් ඇන්ටිට තමයි අයිතිකාරයට තමයි නඩුව වැටෙන්නේ. කාරණා පැහැදිලිද? හරි. ළමයි ඔන්න නඩුවෙන් කොහොම හරි ඇන්ටි පරදිනවා. ඇත්තට දැන් කතාව පරිභෝජනයේ නුසුදුසු කෑම අලුවේ කරනවා. ඒ නිසා ඇන්ටි මොකද කරන්නේ? නඩුවෙන් පරදිනවා. නඩුවෙන් පරදිච්ච ගමන් උසාවියෙන් නියෝග කරනවා පසන්ගේ තාත්තට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන්න කියලා. ඇන්ටි මොකද කරන්නේ? අන්තිමට අතේ තියෙන සල්ලි වලින් රුපියල් ලක්ෂ 5ක් අරගෙන පසන්ගේ තාත්තට වන්දි වශයෙන් ගෙවලා වැඩේ අවසන් කරනවා. දැන් වැඩේ ඉවරයිද නැද්ද? එයා කෑම විකුණලා තිබ්බ පරිභෝජනයට නුසුදුසු ඒවා කාලා ඩැමේජ් එකක් සිද්ධ වුණා අපේ පසන්ට. ඊට විරුද්ධව පසන්ගේ තාත්තා නඩුවක් ෆයිල් කරා. ඒකෙන් නඩුව පරාදයි ඇන්ටි නේද? ඇන්ටිගේ ව්‍යාපාරයට මේ නඩුව දාන්න වෙන්නේ ඇන්ටිට. තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා හේතුව යට නීතිමය පුද්ගල භාවයක් නැති නිසා. හරිද? හරි. එතකොට ළමයි අන්තිමට පසන්ගේ තාත්තට මුදල් ලබා දුන්න කවුද? මේ ඇන්ටි. පැහැදිලිද හැමෝටම? හරි ළමයි මෙන්න මේකත් මතක තියාගන්නකො. අපිට දැන් අපි අද කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරනේ. අපි අද කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාරයේ නීතිමය පුද්ගල භාවයක් නැති නිසා තමයි ඇන්ටිට නඩුව වැටුනේ. අපි ඉස්සරහට කතා කරනවා නීතිමය පුද්ගල භාවයක් තියෙන ව්‍යාපාර. ඉස්සරහට කතා කරනවා. අන්න ඒ වගේ ව්‍යාපාරයකදී ඇන්ටිට නඩුව දදා ඉන්න ඕනේ. කෙලින්ම දාන්න පුළුවන් කාට විරුද්ධවද? ව්‍යාපාරයට විරුද්ධව තමයි නඩුව දාන්න තියෙන්නේ. පැහැදිලිද? මේ නීතිමය පුද්ගල භාවයක් තියෙන ව්‍යාපාරවල. දැන් මේකේ නැති නිසා තමයි ඇන්ටිට විරුද්ධව නඩුව දාන්න සිද්ධ වුනේ. වැඩේ පැහැදිලි වෙච්ච කට්ටිය මට yes කියලා මෙසේජ් එකක් දාන්න. හරි මේ නීතිමය පුද්ගල භාවය කියන කාරණාව තේරුම් ගත්ත කට්ටිය පිළිවෙලට මට මෙසේජ් එකක් දාන්න yes කියලා. හරි. හොඳයි. දැන් පසන් නම රීනේම් කරලා ප්‍රොෆයිල් පික් එකක් මාරු කරලා බා. හරි. හරි.
හරි. හොඳයි. හරි. උද්‍යාන අධිපති වෙන්නේ ඊට මේ කාට වෙච්ච දේ. හරි. sorry. කවුරුහරි මම මතක් කරනවා මම හිතන්නේ පසනේ මට බයිනෝදු එක දෙන්න ඉඳලා. අර මට බයිනෝදු වෙලා එක දෙන්න. හරි. හරි පසන් කොහොමද පසන් වලින් දෙන ටොක්ස් ටික. සෙනුදගේ යෝගයේ ඉවරයි. මේ එළවෙන්නේ පසන්ගේ යෝගයේ කියලා ටොක් දීගෙන කොල්ලාවේ. හරි. හරි. අර ළමයි සෙනුද ගැන කීකීලු කියලා දාලා හොඳ වැඩි ඔය පසන් මේ කාට ආව මෙතන සෙනුද ගැන එහෙම කියන්න කියලා වුණ සෙනුදගේ තැන ගන්න ආව කියලා දාලා දෙනවා. හරි. 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 අද පසන්ව බේර ගන්න කවුරුත් වැළලෙන්න හදන්නේ නැද්ද සර් කියලා දාලා දෙනවා කෙල්ලෙක්. තාම ළමයි එහෙම කෙල්ලෙක් හම්බුන්නේ නැහැ. හරි. අපි යමු ඉස්සරහට. හරි. ළමයි කාල් දිනෝ සර් මේ තවදුරටත් උදාහරණ වලට එන්න කැමති ළමයි ඉන්නවද කියලා අහන්න කියලා. තවදුරටත් උදාහරණ වලට එන්න කැමති දරුවෝ සිටියද මේ පන්ති? ඉන්නවද අතෝසන බලන්න? ඉන්නවා තා කීප දෙනෙක් ඉන්නවා. හරි බයන් පා ඉදිරියේදී ඔයගොල්ලන්ට විවිධ ලස්සන උදාහරණ මම සූදානම් කරලා තියෙනවා. හරි පුතාලා බයෙන් එපා. ඉන්නේ සෙට් එකක් තියෙනවා. හරි. හරි ජනතාව වැඩේ පැහැදිලිනේ. හරි අත පහක් දාන්න දෙන්න. හරි. ළමයි අපි එනවා ඉස්සරහ කැලට ඊළඟ කැලට. වැඩේ පැහැදිලි. හරි ළමයි බලන්න. පුතේ ඊළඟ කැල. හරිද? වැඩේ පැහැදිලි. නඩු වැටෙන්නේ නැන්නේ. දැන් ඔන්න පසන්ට සමීපයි. සතියකට විතර සති දෙකකට විතර පස්සේ ඔන්න පසන්ට හොඳටම සමීපයි. දැන් කොල්ලා ආපහු ඉස්කෝලේ එනවා. හරිද? දැන් ඔන්න කොල්ලා ආපහු ඉස්කෝලේ එනවා. ඉස්කෝලේ නැවිත් ඉන්න බෑනේ. ඉස්කෝලේ ආවට පස්සේ උඹලට හිතා ගන්න පුළුවන් නේද පසන්ට වෙන වැඩි? ඈලම පසන්ට වෙන නින්දාව හිතා ගන්න පුළුවන් නේද අපහසෙ? ඈලම හරිද මේ වුණාට හපා එකක් තමයි ඉස්කෝලේ ගිය ගාම වෙන්නේ. කොල්ලෝ නිකන් නෝන්ඩි කරනවා, චාටර් කරනවා, බයිට් කරනවා, පසන්ට අමුතු જાතියෙන් නම් දානවා. හරිද? ළමයි එක જાතියේ නම් දාන මට දැන් පේනවා කට්ටිය ඒ දාන නම් නෙම් chat එකට දාලා තියෙනවා. හරිද? එක જાතියේ නම් දාන බල දන්නවනේ ඒ වගේ සීන් එකක් වෙච්ච උන්ට දාන නම් මොනවද කියලා. හරි ඒ වගේ එක જાතියේ නම් දාලා ළමයි මුව චාටර් කරනවා. පන්තියට උගන්වන්න එන ටීචර්ස්ලා මැඩම්ලා සර්ලාත් ළමයි නිකන් මූට නිකන් කිම්ඩියට වගේ කට කොණින් hina වෙලා යනවා නිකන් බඩ කපාගෙන මැරෙන්න හිතෙන්නලා තියෙන දැන් ඔන්න පසන්ට. පට්ට චාටර් වෙලා තියෙන ළමයි ඉවස ගන්නම බැරි දැන එන්නම ලැජ්ජ වෙලා ඉන්නේ දැන් කොල්ල. හරිද? කොල්ලා දැන් ඉන්නටම ලැජ්ජ වෙලා ඉන්නේ. හරිද? පසන් තීරණය කරනවා මේ සියල්ලම සිද්ධ වුණේ කවුරු නිසාද? ළමයි මේ සියල්ලම සිද්ධ වුණේ පසන්ට මේ සියල්ල සිද්ධ වුණේ කාගේ ව්‍යාපාරය නිසාද? එකෙක් දාලා සර් නිසා කියලා. නෑ නෑ බං මේ සිද්ධිය නේ මං කියන්නේ. කතන්දරේ සිද්ධිය. හරි මන් නිසා කියන්නේ. මං ගන්නේ කතන්දරේ සිද්ධියව පාඩමේ සිද්ධිය. හරි ළමයි කවුරු නිසාද මේ මෙච්චර අපහාසයකට ලක් වෙන්න සිද්ධ වුනේ? ළමයි පසන්ගේ අම්මා නිසා නෙමෙයි බං ඉතින්. හරිද? ළමයි මේ සිද්ධිය සිද්ධ වුනේ කවුද? ඇන්ටිගේ කඩෙන් කෑම කාපු නිසා නේද? ඒ ඇන්ටි ළමයි කෑම සුදුසු නැති නේද? පරිභෝජනයේ නොසුදුසු කෑම අලෙවි කරපු නිසා නේද? පසන් තීරණය කරනවා දෙනවා ගේමක් කියලා. හරිද? දෙනවා ගේමක් කියලා පසන් තීරණය කරනවා. හරිද? පසන් මොකද කරන්නේ ළමයි? ඉස්කෝලේ ඔන්න ඉවර කරනවා එකමාර. එකමාරට ඉස්කෝලේ ඉවර කරලා පස්සේ ඔක්කොම උන්ටි ඉස්කෝලේ ඇරලා යන්න යනවා. හැබැයි පසන් යන්නේ නැහැ. ඌ කැරකි වටේ ඇඹරි ළමයි ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන යාළුවෝ දිහා බලාගෙන ඉඳලා ටිකක් ටයිම් එක පාස් කර ඉන්න. ළමයි එකමාරට ඉවර වෙච්ච එක 3:00 විතර නිකන් කැරකි ඉඳලා අර්ධ සෙනග ටිකක් අඩු වෙනකන් ඉන්නේ. හරිද? ළමයි ඊට පස්සේ ඔන්න ටිකක් වෙලා ගිහිල්ලා යනවලමයි ෂේප් එකේ හොරෙන් කොහෙද? ඇන්ටිගේ කඩේ ගාව. ඇන්ටිගේ කඩේ ගාවට ගිහිල්ලා බලනවා ෂේප් එකේ වටපිට හැරිලා කවුද වටපිටේ ඉන්නේ කියලා. බලනකොට පේන තික්මානේ කවුරුත් ඇත්තේ නැහැ. ළමයි බිම පාත් වෙලා බලනවා. හරිද? ඇන්ටිගේ කඩේ ගිහලා බලනවා.
හරිද? ළමයි කඩේ ගාවට ගිහිල්ලා බලනකොට ළමයි වටපිටාවේ හොයලා බලනකොට පසන්ට හම් වෙනවා තඩි ගල් ගෙඩිය. හරිද? හොඳ ගල් ගෙඩියක් හම් වෙනවා. පසන් ගන්නවා ගල් ගෙඩිය. හරිද? අරගෙන ළමයි කෙලින්ම දෙනවා කෙලින්ම හරිද? දෙනවා කෙලින්ම ගල් ගෙඩිය. දැන් මොකද වෙන්නේ? ළමයි කෙලින්ම ඉස්සරහා වීදුරුව ඉවරයි. හරිද? ළමයි කෙලින්ම ඉස්සරහා වීදුරුව කුඩේ කොඩු ළමයි කෙලින්ම වීදුරුව කියන්නේ සද්දේ එන සද්දයක් ඇහෙනවා. කපසන් බාගෙනෝ පැනලා දුවනොමු. හරිද? ළමයි ඔන්න දැන් වෙච්ච සීන් එක පැහැදිලිද? පසන්ට වෙච්ච නින්දාව නිසා කොල්ල ඇවිල්ලා ගානෝ ගලකින් කෙලින්ම ඇන්ටි එක කඩේට. හරිද? ඇන්ටි ළමයි පහුවදා උදෙන්ම හරිද? උදෙන්ම ළමයි කෙලින්ම ඇවිල්ලා කඩේ ඕපන් කරන්න ඇවිල්ලා ඇන්ටි බලනකොට කඩේ ඕපන් කරන්න දෙයක් නැහැ. ඕපන් වෙලා. නිකම්ම ඕපන් වෙලා ඇන්ටි එක කඩේ. හරිද? ළමයි ඇන්ටි බලනෝ කවුද මේ අලුත් තීරු වැඩේ කරේ කිය. බලනකොට ළමයි අවාසනාවට ඇන්ටි එක කඩේ CCTV කැමරා පද්ධතියක් නැහැ. ඇන්ටි කඩේ ළමයි CCTV කැමරා පද්ධතියක් නැහැ. පස්සේ මොකද වෙන්නේ? ළමයි ඇන්ටිට මතක් වෙනවා හරිද? ඉස්සරහා කඩේ CCTV කැමරා එක තියෙනවා කියන. හරි. අරු ගාල් කරලාවෙන් මම ජනාධිපති වුණාම සර් මම බන්ධනාගාරගත කරනවා මාව මේ ජනතාව ඉදිරියේ කරපු අපහාසයට කියලා. හරි. ළමයි කොල්ලා උදේ ඉස්සරහා කඩේ කැමරාවේ CCTV කැමරාවේ හරිද? ඔක්කොම දර්ශනය වෙලා තියෙනවා ගානට රෙකෝඩ් වෙලා තියෙනවා ළමයි. හරිද? CCTV කැමරාවක් තියෙනවා දකින්න ඉස්සරහා කඩේ ඇන්ටි. ඇන්ටි මොකද කරන්නේ? ඉස්සරහා කඩේ අංකල් එක්ක කතා කරලා හරිද? එයා මොකද කරන්නේ? ඊයේ හවස වෙච්ච දේවල් ටික රෙකෝඩ් කරලා බලනකොට ළමයි ඊයේ හවස වෙච්ච දේවල් ටික මෙන්න මේ විදිහට රෙකෝඩ් වෙලා තියෙනවා CCTV කැමරාවේ. CCTV කැමරාවේ මෙන්න මේ විදිහට රෙකෝඩ් වෙලා තියෙනවා. ඔන්න ළමයි පසන් එනවා. හරිද? පසන් එනවා. හරිද? වටපිට බලන්න. ඔන්න බැලුවා. අතර ගත්ත ගල් ගෙඩියේ දුන්න ගල දුන්න ෂේප් එකේ ඔන්න දැන් මාරු උඩා කොල්ල. හරිද? හරි ගාන්ට ළමයි ඔන්න ඔය විදිහට ගාන්ට රෙකෝඩ් වෙලා තියෙනවා. හරිද? ගාන්ට රෙකෝඩ් වෙලා තියෙනවා. හරිද? දැන් මට ජනතාව කියන්න ඇන්ටිට පුළුවන් නේද? හරිද? ළමයි මට ඉක්මනට කියන්න. ඇත්තටම පසන් ගල ගැහුවේ ඇන්ටිටද ඇන්ටිගේ කඩේටද? ළමයි මට ඉක්මනට කියන්න. ගල ගැහුවේ හරිද ඇන්ටිටද ඇන්ටිගේ කඩේටද? හරිනම් කඩේ නමින් නේද පුතේ නඩුව දාන්න ඕන. කඩේ නමින් නේද නඩුව දාන්න ඕන. හැබැයි කඩේ නමින් නඩුව දාන්න බෑ හේතුව මේක තනි පුද්ගල ව්‍යාපාරය. තනි පුද්ගල ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් නැහැ. අන්න ඒ නිසා මේ වෙලාවෙත් පුතේ නඩුව දාන්න වෙන්නේ කාටද? නඩුව දාන්න වෙන්නේ කාගේ නමින්ද? ඇන්ටිගේ නමින්ම තමයි පසන්ට විරුද්ධව නඩුව දාන්න වෙන්නේ. කාරණා පැහැදිලිද? එහෙනම් දැන් මං හිතනවා ඊටාම පැහැදිලි ඔයාලට මේ නීතිමය පුද්ගල භාවය කියන පොයින්ට් එක. නීතිමය පුද්ගල භාවය කියන කාරණාව ගැන ඊටාම හොඳ අවබෝධයක් මම හිතන්නේ දැන් පුතාලට තියෙනවා. හරි වැඩි සුපිරිටම තේරුම් ගත්ත කට්ටිය මට දාන්න මෙසේජ් එකක් yes කියලා. හරි. හරි. ළමයි ඉස්කෝලේ සමහරලාට මේ කොටස් උගන්නන එකක් නෑ ලොකුවට නිකන් නිර්වචනයක් විතරක් ලියවලා ඉස්සරහට යයි. නමුත් බම් මේවා මෙහෙම යන්න බෑ. හරිද? ඔබලා ඉගෙන ගන්න කොමර්ස් මේවා ප්‍රායෝගික විෂයන්. හරිද? ඒ නිසා මේවා ප්‍රායෝගික කොටස් ටික මේ විදිහට ලස්සනට කියලා දෙන්න ඕනේ. මොකද මේ නීතිමය පුද්ගල භාවය කියන ව්‍යාපාරය නීතිමය පුද්ගල භාවය කියන කාරණාව තනි පුද්ගල වලටත් එනවා, හවුල් ව්‍යාපාර වලටත් එනවා, සමාගම් හැම ව්‍යාපාරයකම අඛණ්ඩ පැවැත්ම ගැන කතා කරනවා. හැම ව්‍යාපාරෙම නීතිමය පුද්ගල භාවය ගැන කතා කරනවා. හැම ව්‍යාපාරෙම වගකීම ගැන කතා කරනවා. පැහැදිලිද? ඔන්න ළමයි ඒ නිසා සියල්ලම කතා කරන නිසා දැන් ඉදිරියට දැන් හවුල් ව්‍යාපාර ගැන කතා කරනකොටත් නීතිමය පුද්ගල භාවය ගැන කතා කරනවා. හැබැයි එතනදි මම දැන් ආපහු කියලා දෙන්නේ නීතිමය පුද්ගල භාවය කියන්නේ මොකක්ද කියලා. හවුල් ව්‍යාපාරයේදී මම කියන්නේ හවුල් ව්‍යාපාරයකට නීතිමය පුද්ගල භාවයක් තියෙනවාද නැද්ද කියලා විතරයි.
හරිද? හරි. පැහැදිලි ජනතාව. හරි ඒ නිසා හරි ඒ නිසා දැන් කට්ටියට පැහැදිලි නීතියේ පුද්ගලභාවය කියන කාරණා මොකද්ද කියලා. හරි. මැරිලත් පැයක් මතකයි සර් කියලා දාලා තියෙනවා. හරි. හරි හොඳයි. ළමයි ඉතින් මේ හරි. මේ තමයි ඉතින් ඇත්තටම මෙහෙම තමයි ළමයින්ට උගන්වන්න. ළමයි ආසයි හිතන විදියට නේද? ඔයගොල්ලෝ කැමති විදියට තමයි අපි උගන්වන්නේ. ඒක තමයි අපේ ඩියුටි එක. හරි බලන්නකෝ. නීතිමය පුද්ගලභාවය අපි ඉස්සරහට යමුකෝ. හරි. හරි බලන්න. ව්‍යාපාරය නීතිය ඉදිරියේදී වෙනම පුද්ගලයෙකු වශයෙන් සලකනු ලබයිද නැද්ද යන්න මින් අදහස් වේ. ව්‍යාපාරයේ වෙනම පුද්ගලයෙක් විදිහට නීතිය සලකනවාද නැද්ද කියන එක තමයි හරිද? හරිද මේකේ අදහස. හරි. තනි පුද්ගල ව්‍යාපාර සඳහා නීතිමය පුද්ගල භාවයක් නැත. තනි පුද්ගල ව්‍යාපාරයකට නීතිමය පුද්ගල භාවයක් නැහැ. එනම් ව්‍යාපාරයේ සම්බන්ධ නඩු පැවරීම හෝ නඩු පවරනු ලැබීම වැනි සියලු නීතිමය කටයුතු ව්‍යාපාරයේ නමින් නොව බිස්නස් එකේ නමින් නොව කාගේ නමින්ද? අයිතිකරුගේ නමින් සිදු කළ යුතු බව. සියලුම නීතිමය කටයුතු සියල්ලම කරන්න වෙන්නේ අයිතිකාරයාගේ නමින්. හරි. තනි පුද්ගල ව්‍යාපාරවල අවාසි පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ඉන්නේ. අඛණ්ඩ පැවැත්මකුත් නැහැ. නීතිමය පුද්ගල භාවයකුත් නැහැ. අවසාන එක වගකීම සීමිතයි. වගකීම සීමිතයි. හරි. ළමයි වගකීම වගකීම අසීමිතයි. තනි පුද්ගල ව්‍යාපාරවල වගකීම අසීමිතයි. හරි. දැන් ළමයි මම යනවා ආපහු අපේ පරණ කතාවට. හරි. හරි. සිතින් මම ඊළඟ උදාහරණ මම ඔයාව ගන්න. හරි. ළමයි බලන්න මම එනවා ආපහු පරණ කතාවට. වගකීම අසීමිතයි කියන කාරණාව තමයි මට දැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. මම දැන් පැහැදිලි කරලා දෙන්න මෙහෙම. පුතේ වගකීම අසීමිතයි. හරිද? හරි මම නැවතෙනවා. වගකීම අසීමිතයි කියන එකේ තේරුම මම දැන් ඔයාලට කියලා දෙන්න. හරි මම ආපහු ගන්නවා අපේ සෙනුදගේ ව්‍යාපාරයේ ගිය සති කතා කරලා. දැන් හරිද? දැන් මේ වෙනකොට තත්ත්වය අනුව හරිද? සෙනුද පොර පසන් කොර. එහෙමනේ දැන් වෙලා තියෙන්නේ පසන් ලෙෆ්ට්ලා දැන් නමත් වෙනස් කරගෙන හරිද? කෙලිම දැන් පසන් මෙතන කෙලිම දැන් ඉන්නවා කෙලිම වෙනම අනන්‍යතාවයක් සහිතව හරිද? නම වෙනස් කරගෙන කෙලිම වෙස්වලාගත්ත චරිතයක් ඉඳලා අපි අතරම ඉන්නවා. හරිද? හරි. හරි. අපි දැන් අපේ සෙනුදගේ ව්‍යාපාරේ තියෙන සෙනු විටේක දැන් අපට මතකයිනේ සෙනු ළමයි රුපියල් සෙනුද රුපියල් 500කින් බුලත් පිට බිස්නස් එක පටන් ගත්තා. දවසින් දවස පොඩ ඉහළට ආවා. ෆුඩ් සයිකලයක් ගත්තා, මෝටර් සයිකලයක් ගත්තා, පස්සේ ට්‍රීවිල් එකක් ගත්තා. ඊට පස්සේ ලොරියක් කරන් මුළු කොළඹ දිස්ත්‍රික්කයේම බස්නාහිර පළාතේම ව්‍යාපාර කටයුතු කරා. සියලුම සුපිරි වෙළඳ සැල් සහ ෆාමසි වලටත් බුලත් පිට විකුණන්න පටන් ගත්තා. ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් පවා දැම්මා. මතකයිනේ සීන් එක නේද? ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් පවා දාලා අර්ධ ටවුන් එක මැද ලොකු ළමයි පර්චස් 30 40ක ඉඩමක් අරගෙන ළමයි බැංකු ලෝන් ගහලා ළමයි සුපිරියට බිල්ඩින් එකක් ගහලා තට්ටු 15ක විතර හරිද මතකනේ සීන් එක නේද? තට්ටු 15ක විතර බිල්ඩින් එකක් දාලා එතන ඔෆිස් එක දාලා නිෂ්පාදන අංශය අරව මේවා මාකටිං සෙක්ෂන් ඔක්කොමයි සුපිරියට දැන් කරගෙන යනවා. හරිද? ළමයි ඔන්න දැන් වැඩේ සුපිරියටම දැන් සෙනුදගේ බිස්නස් එකේ යන කාලේ. හරිද? සෙනුද මොකද කරන්නේ? දවස ගානේ ළමයි ලාභ ලැබෙනවා. දවස ගානේ හිතා ගන්නවක්වත් බැරි විදියට ප්‍රොෆිට් ලැබෙනවා. හරිද? අන්න ඒ කාලේ ළමයි මොකද කරන්නේ? අර කෙල්ලවත් සෙට් වෙලා ඒ කෙල්ලත් දෙ වැඩ ටික සපෝට් එක දීගෙන යනවා. වෙන වැඩවලට නෙමෙයි බිස්නස් එකේ වැඩවලට සපෝට් එක දීගෙන යනවා. පැහැදිලිද? හරි. ඔන්න ළමයි වැඩේ සුපිරියට යනවා. හරිද? ඒ නිසා සෙනුද බය නැතුව බැංක් ලෝන්, බැංකුවෙන් ලෝන් ගන්නවා, ලෝන් ගෙවනවා, ලොරි ගන්නවා, වාහන ගන්නවා ළමයි සුපිරියට වැඩේ යනවා. ඒ අතරේ පුතේ අර මං කිව්වේ ඉඩමක් අරගෙන ළමයි ටවුන් එක මැද්දේ තට්ටු 15ක විතර බිල්ඩින් එකක් ගැහුවා කියලා. හරිද? තට්ටු 15ක විතර බිල්ඩින් එකක් ගැහුවා කියලා. ඔන්න ළමයි බිල්ඩින් එක හදලා හරිද? ළමයි අපි හිතමු දැන් ඔන්න කෝටි ගානක ලෝන් එකක් ගත්තා. කෝටි ගානක ලෝන් එකක් කරා ඔන්න බිල්ඩින් එක ඇදුවා ඉඩම ගත්ත ළමයි ලෝන් එකක් දාලා. තව ළමයි ෆිනෑන්ස් දාලා ලෝන් දාලා ගත්ත ලොරි අරෝ මේවක් තියෙනවා. හරිද? මෙයා බය නැතුව ලෝන් ගහන්නේ ළමයි මෙයාට සල්ලි එනවා කියලා මෙයා දන්න නිසා. ළමයි ඔය වැඩේ ඔය විදියට යන අතරේදී එක පාරටම ළමයි මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. හරිද? ළමයි එක පාරටම ළමයි රජයෙන් නිවේදනයක් කරනවා. උදේ රජයෙන් කෙලින්ම නීතියක් පනවනවා මෙන්න මේ.
බුලත් පිට සහ දුම්කල ආශ්‍රිත සියලු නිෂ්පාදන භාවිතා කිරීමෙන් මුඛ පිළිකා ඇති කරයි. එබැවින් ශ්‍රී ලංකාව තුල බුලත් පිට දුම්කල හුණු ආශ්‍රිත කිසිදු නිෂ්පාදිතයක් නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම සියල්ල සපුරා තහනම් මේ දඬුවම් ලැබිය හැකි වරදක් කියලා ළමයි රජයෙන් කෙලින්ම දානවා නීතිය. ළමයි කෙලින්ම දානවා කෙලින්ම නීතියක්. කෙලින්ම බුලත් පිට අරෝමය දුම්කොළ හුණු අරෝමය කිසිවක් ලංකාව ඇතුලේ ගේන්න බෑ. කිසිවක් ළමයි ගේන්න බෑ කියලා කෙලින්ම දැම්ම නීතිය. ළමයි දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ ළමයි? දැන් මොකද වෙන්නේ? අන්තිමට හරිද ළමයි සම්පූර්ණයෙන්ම සේනුදගේ බිස්නස් එක ඉවරටම ඉවර වෙනවා. හරිද මිනිස්සු ඇවිල්ලා අරගෙන යන්නෙත් නැහැ. ළඟ තබා ගත්තත් හිරේ යන්න වෙන්නේ. ළමයි සම්පූර්ණයෙන්ම වැඩි අවුල් වෙනවා. අන්තිමට ළමයි සේනුදගේ ව්‍යාපාරයේ එකින් එක ළමයි කෙලින්ම ලාභ නැති වෙලා යනවා. කෙලින්ම ළමයි පාඩු ලබන ව්‍යාපාරයක් බාටපත් වෙනවා. ළමයි පාඩු ලබන ව්‍යාපාරයක් වෙලා ළමයි අන්තිමට අර ගත්ත බැංකු ලෝන් ටික තියනවාද කෝටි ගාණක්. අන්න ඒව ගෙවා ගන්න යන විදියක් නැතුව යනවා. හරිද ෆිනෑන්ස් වලින් ඇවිල්ලා ළමයි වාහන උස්සගෙන යනවා. ළමයි සෙනුදට දැන් නිකන් පිස්සු හැදිලා ළමයි දැන් තියෙන්නේ වැඩේ එන්නම අවුල් වෙලා තියෙන්නේ. හරිද සෙනුද ටිකෙන් ටික බංකොලොත් වීගෙන යනවා. ළමයි සෙනුද ළමයි කෙලින්ම බංකොලොත් වීගෙන ළමයි කෙලින්ම නන්නත්තර වෙලා යනවා කෙලින්ම අපේ සෙනුද. හරිද ව්‍යාපාරේ කුඩේ කුඩු ළමයි. හරිද කොල්ලා තීරණය කරනවා මේ ව්‍යාපාර හරියන්නේ නැහැ. හරිද ඉගෙන ගත්තොත් තමයි මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාර රෙද්දවල ටික ඔක්කොම පැත්තකට දාලා මං හෙට ඉඳන් ආපහු සුපුරුදු විදියට ඉස්කෝලේ යනවා කියලා කොල්ලා තීරුම් අරගෙන ආපහු ස්කූල් බෑග් එකක් ලෑස්ති කරන පහුවදා ඉඳන් ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. පැහැදිලිද? හරි. දැන් වැඩේ පැහැදිලිද වෙලා තියෙන වැඩේ? දැන් අරගේ ලෝන් ගෙවන්න විදියක් නැහැ. ඔක්කොම ඇරියස් වෙලා හරිද? තමයි ඔන්න හරිද? සෙනුද කෙලින්ම හාන්සි ළමයි. සෙනුදේ හාන්සි වෙන්නම වැටුණ ව්‍යාපාරේ. ළමයි දැන් කොල්ලා ඔන්න ඉස්කෝලේ යන. ලෝන් ගෙවිලි මුකුත් නැහැ. ළමයි බැංකුවෙන් බලනවා මෙච්චර කල් පිළිවෙලට ලෝන් එක ගෙවාගෙන ගිය සෙනුදගේ සෙනු විට ව්‍යාපාරය දැන් මෙන්න ටික දවසකින් ඉඳන් ලෝන් ගෙවන්නේ ඇරියස් වෙනවා. බැංකුවෙන් එවනවා ළමයි බැංකුව වලින් එවනවා බැංකුවේ මැනේජර්ලා හොයාගෙන එනවා කාවද අපේ සෙනුද? හොයාගෙන ඇවිල්ලා අහනවා මිස්ටර් සෙනුද කොල්ලා ස්කූල් බෑග් එකක් අරන් ඉස්කෝලේ යනවද? ආනෝ මිස්ටර් සෙනුද ඔයා මොකද කරන්නේ? ඔයා කෝටි ගානක ලෝන් අරන් තියනවා. ඇයි ගෙවන්නේ නැත්තේ කියලා අහනවා. සෙනුද කියනවා මෙහෙම. මැනේජර් මහත්තයා ඔය ලෝන් එක ගත්තේ මගේ ගෙදර කන්න බොන්න අරගෙන යන්න නෙමෙයි. මම ඕක ගත්තේ මගේ ව්‍යාපාරයක් තිබ්බ සෙනුවිට කියලා. ඒ ව්‍යාපාරي ඉතාලම හොඳින් ආව. ඒ ව්‍යාපාරي දියුණු කරන්න තමයි බැංකුවෙන් ලෝන් එක ගත්තේ. හැබැයි රජයෙන් මෙන්න මෙහෙම නීතියක් දාලා මගේ ව්‍යාපාරේ වහන්න උනා. ඒ නිසා මට දැන් ව්‍යාපාරයක් නැහැ. ඒ නිසා මට ඔයාලගේ ලෝන් එක ගෙවන්න විදිහක් නැහැ. ඔයාලා ඕන රෙද්දක් කරගන්න කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන්ද සෙනුද? ළමයි එහෙම කියන්න පුළුවන්ද? හරිද? හරි. ළමයි එහෙම කියන්න පුළුවන්ද? හරිද? ළමයි එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. පැහැදිලිද? එහෙම කියන්න බෑ පුතේ. හේතුව තනි පුද්ගල ව්‍යාපාරික වගකීම අසීමිත නිසා. තනි පුද්ගල ව්‍යාපාරික වගකීම අසීමිත නිසා සෙනුදට එහෙම කියන්න බෑ. ළමයි සෙනුදට ව්‍යාපාරයේ වැහුවත් gedara ඉඩම් කඩම් හරිද පවුලේ තියෙන ඉඩම් කඩම් විකුණලා හරි මෙයාට බැංකු ලෝන් එක ගෙවන්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. හේතුව එයා වගකීමට අසීමිතව බැඳෙනවා. අසීමිතව බැඳෙනවා. අනිවාර්යෙන් කොහොම හරි මේ ණය මුදල් ගෙවලා ඉවර කරන්නම මෙයා බැඳෙනවා. පැහැදිලිද? අන්න ඒකට තමයි පුතේ කියන්නේ වගකීම අසීමිතයි කියලා. හරිද? ව්‍යාපාරය සඳහා ගත්ත ණය මුදල් ගෙවීමට අසීමාන්තිකව බැඳෙනවා. එයාට වගකීමක් තියෙනවා ගෙවලා ඉවර කරන්න. පැහැදිලිද? ව්‍යාපාරේ නැතත් gedara පෞද්ගලික ධනයෙන් පවා මේ ණය මුදල් ගෙවන්න ඕනේ කියන එක තමයි වගකීම අසීමිතයි කියන එකේ තේරුම. දැන් පැහැදිලි නේද? අන්තිමට සෙනුද මොකද කරන්නේ? ළමයි සෙනුද ගෙවල් gedara තියෙන පෞද්ගලික ඉඩමත් විකුණනවා. ගෙවල් දොරවල් විකුණන්න වෙනවා. හරිද? තාත්තගේ තියෙන වාහනත් විකුණන්න වෙනවා. ළමයි සියල්ලම නැති වෙනවා. අන්තිමට සෙනුද මහා පාරට වැටෙනවා.
ළමයි දැන් වැඩේ පැහැදිලි. අන්න එහෙම අවදානමක් තියෙනවා තනි පුද්ගල ව්‍යාපාරවල. අන්න එහෙම අවදානමක් තියෙනවා. වැඩේ පැහැදිලිද? ළමයි මම හුඟ වෙලාවකින් අර කෙල්ලගේ මෙසේජ් එකක් දැක්කේ නෑ පුතේ. chat එකට ඇවිල්ලා තියෙනවා. හරි. හරි. වැඩේ පැහැදිලි නේද? ළමයි සෙනුද දැන් ඔබ තේරුම් ගනි. මොකද්ද වෙන්නේ? හරිද? කෙල්ලෝ එන්නේ මොනවාද? සල්ලි තියනවා නම් තමයි. දැක්ක නේද? ඒ නිසා ඔය සල්ලි වලට එන කෙල්ලෝ පස්සේ ඔබ රැවටෙන්න යන්න එපා. සෙනුදට නෙමෙයි පුතේ. හරිද? අපේ අනිත් කොල්ලොන්ට මේක හොඳ පාඩමක්. හරිද? ඒ නිසා මතක තියාගන්න. ඔය කෙල්ලෝ එන්නේ පස්සෙන් එක එක දේවල් වලට. පැහැදිලිද? ඒ වුණාට මගේ කොල්ලෝ ටික හරිද? ඔය රෙද්දවල් හොයන්න යන්න එපා. කෙල්ලොන්ට අහු වෙන්න යන්න එපා. තමන් ඉගෙන ගන්න, ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යන්න, විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගන්න. ඒ හොඳ වයසට ආවට පස්සේ ඔයාට හම්බ වෙයි හොඳ සුපිරි කෙල්ලෝ ටික. අන්න ඒ වයස වෙනකන් හරිද? ඔය එහෙන් මෙහෙන් එන හාල් කෑලි වලට මාට්ටු වෙන්න එපා. කොල්ලන්ට තේරුණා නේද? හරි. අපේ කොල්ලන්ට තේරුණා නේද? හරි. දැක්කද මම මේ උපදේශ දෙන්න සති දෙකක් ගත්තා. දැක්කද සති දෙකකට පස්සේ තමයි හරිද? ළමයි ඒ උදාහරණ පැහැදිලි කර දුන්නේ. ළමයි කට්ටිය ඔයගොල්ලෝ දන්නවද මේ සෙනුලට මේ වෙච්ච දේ නිසා වැඩිපුරම සතුටු වෙන පුද්ගලයා කවුද කියලා අද දවසේ? සෙනුගේ ව්‍යාපාරයට මේ වෙච්ච සියල්ල නිසා හරිද? අද දවසේ වැඩිපුරම සතුටු වෙන පුද්ගලයා කවුද කියලා ඔයාලා දන්නවද අද දවසේ? කවුද? අන්න හරි. පසන්. පසන් තයවුදේ මේ සිදුවීම නිසා වැඩිපුරම සතුටු වෙච්ච පුද්ගලයා මේ සිද්ධිය නිසා වැඩිපුරම දුක් වෙච්ච කෙල්ල කවුද දන්නව නේද? ආම්බල දන්නව කවුද කියලා. හරි අපි ඉස්සරහට. හරි. ළමයි අපි යමු ඉස්සරහට. වැඩේ පැහැදිලිද? ළමයි මේකත් අහගන්නකො. දැන් තනි පුද්ගල ව්‍යාපාර වලට නිපුතේ වගකීම අසීමිත. අපිට ඉස්සරහා ව්‍යාපාර සංවිධාන ගැන කතා කරගෙන යනකොට වගකීම සීමිත ව්‍යාපාරත් හම්බ වෙනවා. පැහැදිලිද? ඉස්සරහට අපි ව්‍යාපාර ගැන කතා කරගෙන යනකොට වගකීම සීමිත ව්‍යාපාරත් අපිට හම්බ වෙනවා. සෙනුද බැරි වෙලා හරි තනි පුද්ගලයක් නැතුව අන්න ඒ જાතියේ ව්‍යාපාරයක් පටන් ගත්තා නම් පැහැදිලිද? වගකීම සීමිත જાතියේ ව්‍යාපාරයක් පටන් ගත්තා නම් සෙනුදට කෙලින්ම කියන්න තිබ්බා මගේ ව්‍යාපාරේ වහලා දැම්මා මම මෙතනින් එහාට රුපියලක්වත් ණය ගෙවන්නේ නැහැ කියලා සෙනුදට කෙලින්ම කියන්න තිබ්බා. පැහැදිලි නේද? හැබැයි තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා කරේ තනි පුද්ගල ව්‍යාපාරය කරන්න දෙයක් නෑ වගකීම අසීමිතයි ගෙවන්නම වෙනවා. පැහැදිලිද? හරි. හරි. වැඩේ පැහැදිලිද? ළමයි මේ සියල්ලම සුපිරට පැහැදිලි වෙච්ච කට්ටිය මට දාන්න පුතේ yes කිය මැසේජ් එකක්. හරි. වැඩේ පැහැදිලි නේද? මේ සියල්ලම සුපිරට තේරුම් ගත්ත කට්ටිය මට දාන්න මැසේජ් එකක් yes කියලා. හරි. මට විනාඩි දෙකක්ම මම වතුර චුට්ටක් බීලා. හරි. වැඩේ හරි. පුතේ මම මේ කාරණා ටික පැහැදිලි කරන්න ටිකක් වැඩිපුර වෙලාව ගත්තේ හරිද? මේ කොටස් ටික ඔයාලට හොඳටම අවබෝධ වුණොත් හරිද අපිට ඉස්සරහට මේ කොටස් ටික අරගෙන යන්න ලේසි තේරුම් ගන්න ලේසි. හරි මූලික පදනම හරියට දැම්මොත් තමයි
වේගයෙන් ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි මූලික පදනම හරියට වැටුනේ නැත්නම් ඉස්සරහට වේගයෙන් යන්න ටිකක් අපහසුයි. පැහැදිලිද? හරි. හොඳයි. අපි වැඩේ පැහැදිලිනේ. අපි යමු ඉස්සරහට. හරි අතර එකෙන් දාලා තිබ්බා පසන්ත සිදු ඉරනවා කාටවත් අත් නොවේවා කියලා සාදුකාරයෙකුත් දීලා තිබ්බා කවුරුරේකි. තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළ නීති රීති වලටයි අපි එන්නේ. සර් කොල්ලන්ට විතරක් උපදෙස් දෙන්නේ ඇයි? සර් හරි නරකයි සර් මම ඒවා කිව්වේ ඇත්තට නෙවෙයි කියලා. හරිද? හරි. අපි ගෙල දාලා දෙනවා. හරි බං අපි තීර තමයි ගණන් ගන්න එපා. හරිද? හරි. ළමයි හරි. හරි වැඩි පැහැදිලිනේ අපි ඉස්සරහට යනවා. ළමයි තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළ නීති රීති ගැනයි සාකච්ඡා කරන්නේ. පුතේ තනි පුද්ගල ව්‍යාපාරයට අදාළ එකම එක නීතියයි තියෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළ එකම එක නීතියයි තියෙන්නේ. පැහැදිලිද? හරි. හරි. ළමයි ඒ තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. පුතේ ඉක්මනට ලියාගමු. අපි ඉන්නේ පිටු අංක කීයද? අපි ඉන්නේ පිටු අංක කීයද? 25ද? 27 නේ. පිටු අංක 27. ලියන පුතේ තනි පුද්ගල ව්‍යාපාර සඳහා අදාළ නීති රීති යටතේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ඒකට වරන් ඇතුල් ලියන්න ව්‍යාපාර නාම ප්‍රඥප්තිය කියලා ලියා ගන්නකො. පිටු අංක 27 නේද? හරි. මම ඩිස්ප්ලේ කරන්නම් විනාඩියකට. හරි. පුතේ මෙන්න මෙතන තමයි ලියන්න තියෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාර දාල නීති රීති 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. එහෙම නැත්නම් අපි කියනවා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය කියලා. පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. හරි. අපි යමු ඉස්සරහට. පුතේ කියවන මාත් එක්ක. ළමයි මේකද කියන්නේ මෙහෙම. හරිද? මම කියන්නේ එකපාරට. පුතේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනයෙන් කියන්නේ මෙන්න මෙහෙම වැඩ. ඒක කියන්නේ මෙහෙමයි. කිසියම් තනි පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් ක්‍රියාත්මක වන්නේ නම් අදාළ තනි පුද්ගල ව්‍යාපාරයේ නාමය 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියාපදිංචි කළ යුතුයි කිය. ඒක කියන්නේ මෙහෙම. අපි ගමු උදාහරණයක්. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත නැත්නම් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ අපි කියන්නේ මෙහෙම. හරි. හරි. ළම අර උදාහරණ දෙක දෙනින් ඉවරයි අයියා. අපි ඔය විහිළුවට කියපුවා බං ඒවා ඉතර සීරියස් ගන්න එපා. හරිද? කට්ටිය ටිකක් සීරියස් අරගෙන වගේ සමහර උදාහරණ. හරි. ඒ උදාහරණ ළමයි අපි ඔයාලට පැහැදිලි කරන්න විතරයි කිව්වේ. හරිද? හරි. අපි ඉස්සරහට යනවා. හරිද? ළමයි මේ පනතෙන් කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. හරිද? අපි හිතමු කිසියම් ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් ක්‍රියාත්මක වෙනවා නම් හරිද? වෙනත් නමකින් ක්‍රියාත්මක වෙනවා නම් හරිද? ඒ තනි පුද්ගල ව්‍යාපාරයේ හරිද? ඒ තනි පුද්ගල ව්‍යාපාරයේ ලා මම අපපාරක් කියනවා. හරිද? පොදේ මේ
හරි. ලබන් මම අපවරක් කියනවා. අපි මේ උදාහරණ බලමු මේ හැම දෙයක්ම අපි වීඩියෝවට තාලුවෙන් තමයි යන්නේ. හරිද? අපේ පන්තිය ටිකක් ඔය වගේ විහිළුවක් තාලුවක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඔය වගේ පොඩි ආතල් එකක් දෙන අපේ කෙල්ල කොල්ල ටික ඉන්න නිසා තමයි මටත් මේක ඔයාලට ආසීතන විදිහට කරන්න පුළුවන්. සමහර පන්තිවල ඉන්න බං බුම්මට්ටෝ වගේ. හරිද? මම පන්තියේ මැසේජ් එකක් දාන්න කිව්වම උන් දාන්නේ 7 අවුරුද්දකට. හරිද? සමහර ඒවා නිකන් මම මොකක් හරි විහිළුවක් කරාම උන් නිකන් ඒක එන සීරියස් අරගෙන හරිද? ඒකේ නිකන් එන අර නිකන් ශාස්ත්‍රීය දේවල් විදියට අරගෙන එන මොංගල් විදියට හැසිරෙන්නේ සෙට් එකක් ඉන්නවා. හරිද? හරි. ඉතින් මේ ඔයාලගේ පන්ති හුඟක් අය ඒව නෑ. හරිද? මම විහිළුවක් කරාම ඔයගොල්ලෝ තනි පැත්තට විහිළු කරනවා. හරිද? ඒ නිසා තමයි පන්තියේ මේ ජොලියන් නැත්තම් බං හිතපන්කෝ මේ රෑ 11 වෙනකන් දින පන්තිය ඔයාලා තාම මේ 10 වසර ළමයි නේද? මේ ටයිම් එකවල නිදිමත හැදෙනවනේ, එපා වෙනවනේ. හැබැයි නේද? මගේ පන්ති ඉවරනකොට නේද? ගිහන්සගේ පන්ති ඉවරනකම්ම අපේ උන් හරිම ආසාවෙන් ඉන්නේ. මම ලස්සනට මේ ටික උගන්නලා නේද? අපි විනෝදේ වැඩි අවසන් කරන නිසා. හරිද? ඒ නිසා ඔයාලා ඒ අපේ ගැන්ලවියා අපේ කෙල්ල හිටි කෙල්ලේ දාපු කමෙන්ට් එක නිසා තමයි පන්තියේ පොඩි ත්‍රිල් එකක් ඇවිල්ලා පොඩි ජොලියක් ඇවිල්ලා ඉස්සරහට ගියේ. නේද? අපි ඒ නිසා ඔයාලට හරි ආදරේ. හරිද? ඒ නිසා එහෙම තමයි වෙන්න ඕන. හරිද? හරි. අපේ පසන් ඉන්න ඕන. පසන් මේ දුන්න ආදර ටික දිනන ඒක වටිනවා. හරි දුන්නාම වෙනස් කරලා ඒ පොඩි ජොලියක් දැම්මනේ. ඒක වටිනවා. අපේ සෙනොද ඉන්න ඕන. හරිද? සෙනොද ළමයි සෙනොදගෙන් දැන් ටිකක් කට වෙයිලා තියෙන්නේ. හරිද? හරිද? ඒ දුන්න ටික වටිනවා. හරි ඒ නිසා ඔයාලගෙන් මේ ෆීඩ්බැක් එක එනකොට තමයි මට මේ පන්ති ආසාවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් මටත් එපා වෙනවනේ මේක. හරි ඒ නිසා ඒ පන්තියට නිතර chat දාලා එක එක જાති කමෙන්ට්ස් දාන විවිධ හේතු දාන ඔයගොල්ලන්ට මගේ හදපිරි ප්‍රණාමය. හරිද? හදපිරි ප්‍රණාමය. හරිද? අපි හැමෝම මේ දේ ඔයාලා ටික මම අපි හැමෝම එකතු වෙලා අපේ කොමර්ස් පන්තියේ නේද? මේ අපේ පන්තියනේ බං. ඒ නිසා අපේ පන්තිය ආසීතන විදියට ලස්සනට කරගෙන යන්න තමයි අපි මේ මහන්සිලා කරගෙන යන්නේ. හරිද? හරි. ඉතින් ඔය නිතරම මට chat දාන්න මට සමහර අය මිස් වෙනවා බං යටට යනවා මැසේජ් ළඟ එනකොට. ඒ නිසා අපි මේ විහිළු තහලුවෙන් මැසේජ් දාලා මාත් එක්ක ඇක්ටිව්ලි වැඩේ කරන ඒ ජනතාවට මගේ හදපිරි මෙව්ව ඒක. පැහැදිලිද? හරි. අපි යමු ඉස්සරහට. හරි. හරි හොඳයි. හරි. අපි යමු ළමයි උතෝර ඊළඟ කෑල්ලට. හරි. හරි. අපි යමු ඉස්සරහට. හරි. අපි යමු ඉස්සරහට ළමයි. පොතේ මෙතනදි කියන්නේ කිසියම් තනිපුද්ගල ව්‍යාපාරයක් අයිතිකාරයාගේ සම්පූර්ණ නම හැර වෙන නමකින් නම් ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ තනිපුද්ගල ව්‍යාපාරයේ නම ව්‍යාපාරය නෙමෙයි පුතේ. ව්‍යාපාරයේ නම අනිවාර්යයෙන්ම 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතුයි කියලයි කියන්නේ. පැහැදිලිද? හරි. ඒ කියන්නේ අයිතිකාරයාගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් ක්‍රියාත්මක වෙනවා නම්. හරි. අපි මම පොඩි උදාහරණයක් ගන්නකො නමට. නම විදියට අපි ගමු නිකන් අපි කාගේ හරි ළමෙක්ගේ නමක් ගමුකෝ උදාහරණයට. කවුරුත් නමක් chat එකට දාන්න බලන්න තමන්ගේ නම. සම්පූර්ණව දාන්නකො සම්පූර්ණ නම. සම්පූර්ණව දාන්නකො. අපි කෙල්ලෙක්ව ගමුකෝ වැඩේට. ලොකු උදාහරණයක් නෙමෙයි මේක චූටි කැල්ලක්. අපි නිකන් අපි તો මෙහෙම හරි මට එකක් හම්බුණා. නවීන් ඉන්නවනේ. නවීන්ව ගන්නම්කෝ. නවීන් ආකාශ් වීරසිංහ. නවීන් ඉස්සරහා නමේ ඉතුරු කැල්ල මොකක්ද? WA අරවා මේවා තියෙනවනේ ඉතේ කැල්ල. තේරුමත් එක්ක කියවන්න බලන්න නවීන්. ඒ තියෙනවනේ ඉස්සරහත් තව කැල්ල තියෙනවනේ. අන්න ඒකේ නමේ තේරුමත් එක්ක කියවන්න බලන්න. කෙල්ලෝ ඉදිරිපත් වීම මදි සර් කියලා දාලා තියෙනවා. NA මොකුත් නැද්ද මං අර වීර කෝඩි මුදිහන්සේලාගේ ආරච්චිලාගේ කියලා මොකුත් නැද්ද? නවී. අන්නේ මෙතන මේ කැලලත් එක්ක මන්නකෝ. බයින්ද බා ලොකු ජෝගියක් නෑ. නිකන් පොඩි කැලලක් උගන්වන්න. හරි අපිට හරි කෙල්ලගේ නමක් ඇවිල්ලා තියෙනවා.
මම මේ නම පාවිච්චි කරන්න. වෙද ගෙදරගේ නෑ මේ නම හොඳයි. මේ නම ටිකක් දිගයි. මම මේ නම ගන්නම්. අධිකාරි මුද්‍යන්සේලාගේ කවිදි නිමංශා අධිකාරි. හරි. අධිකාරි මුද්‍යන්සේලාගේ කවිදි නිමංශා අධිකාරි. හරිද? අපි දුමු අපේ කවිදි අපේ කවිදි දවසක බිස්නස් එකක් පටන් ගන්න. තනි පුද්ගල ව්‍යාපාරය. කවිදි නිමංශා අධිකාරි. ළමයි අපි හිතමු කවිදි පටන් ගන්නවා කියලා අපි හිතමු ෆෘට් ජූස් කඩයක් ජූස් බාර් එකක් අපි හිතමු. ෆෘට් ජූස් කෑම කියන්නේ එක එක જાති ජූස් හදලා විකුණන ව්‍යාපාරයක් අපි හිතමු. හරි. අපි හිතමු එයාගේ ව්‍යාපාරයේ නම එයාගේ සම්පූර්ණ නම තමයි අධිකාරි මුද්‍යන්සේලාගේ කවිදි නිමංශා අධිකාරි. පැහැදිලිද? ඒ තමයි අයිතිකරුගේ සම්පූර්ණ නම. හරිද? මට කියන්න එයා ෂොප් එක ස්ටාර්ට් කරොත් මෙන්න මේ නමින් කවිදි නිමංශා කැෆේ කියලා දැම්මොත් එයාගේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතුද නැද්ද? ලියාපදිංචි කළ යුතු නැද්ද එයාගේ ව්‍යාපාරයේ නාමය? yes the no ද කියලා කියන්නේ ඉක්මනට. yes the no ද කියලා කියන්නේ. හරි. ලියාපදිංචි කරන්න ඕනේද නැද්ද? ලියාපදිංචි කර යුතුයි. එයාගේ නම කවිදි නිමංශා තමයි. හැබැයි එයාගේ සම්පූර්ණ නම ඒක නෙමෙයි නේද? එයාගේ සම්පූර්ණ නම ඒක නෙමෙයි. හරිද? එහෙනම් අපි හිතමු එයා දානවා කවිදි කැෆේ කියලා. කවිදි කැෆේ. ලියාපදිංචි කරන්න ඕනේද නැද්ද? yes the no. ලියාපදිංචි කරන්න ඕනේද නැද්ද? ලියාපදිංචි කරන්න ඕනේ. මම මේ කෑල්ලයිනේ තියෙන්නේ නේද? හරි. ඒ නිසා ළමයි ලියාපදිංචි අනිවාර්යයි. හැබැයි අපි හිතමු මෙහෙම එයා සම්පූර්ණම අධිකාරි මුද්‍යන්සේලාගේ කවිදි නිමංශා අධිකාරි කැෆේ කියලා දානවා. දැන් ලියාපදිංචි කරන්න ඕනේ. දැන් ලියාපදිංචි අනිවාර්යද? කියන්නේ ඉක්මනට. නෑ. එයා යාගේ සම්පූර්ණ නමින් කඩේ කරගෙන යනවා නම් ව්‍යාපාරයේ නාමයෙන් ලියාපදිංචි කරන්න ඕනේ නෑ. පනතෙන් කියන්නේ හරිද ව්‍යාපාර නාම ප්‍රඥප්තියෙන් කියන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් ක්‍රියාත්මක වෙනවා නම් ලියාපදිංචි අනිවාර්යයි කිය. පැහැදිලිද හැමෝටම? පැහැදිලිද? මේක තේරුම් ගත්ත කට්ටිය පුතේ මෙසේජ් එකක් දාන්න yes කියලා. අයිතිකරුගේ සම්පූර්ණ නමින්ම කරගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නෑ. ඒ නම හැර අපි දුමු එයාගේ නමේ කෑල්ලක් තිබ්බට ඒක අදාළ නෑ. එතකොට ලියාපදිංචි කරන්න ඕනේ. සම්පූර්ණ නමට විතරයි අවස්ථාව දෙන්නේ. පැහැදිලිද? අපි හිතමු කවිදි අපි හිතමු කවිදි යාගේ නමින් නැතුව. හරිද? අපි හිතමු අල්ලපු ගෙදර ඉන්න නවීන් අයියාගේ නමින් කඩේ පටන් ගන්න. නවීන් කැෆේ කිය. ලියාපදිංචි කරන්න ඕනේද නැද්ද? ලියාපදිංචි කරන්න ඕනේද නැද්ද? ළමයි කවිදි හරිද? අල්ලපු ගෙදර නවීන් අයියාගේ නමින් ළමයි නවීන් කැෆේ කියලා ව්‍යාපාරේ පටන් ගන්නවා. ලියාපදිංචි අනිවාර්යද නැද්ද? අනිවාර්යයි. පැහැදිලිද? හේතුව අයිතිකරුගේ සම්පූර්ණ නමට විතරයි chance එක දෙන්නේ. ඒ නම හැර වෙන නමකින් නෑ යන්නේ අනිවාර්යෙන් ලියාපදිංචි කළ යුතුයි. පැහැදිලිද වැඩේ? හරි හොඳයි. එහෙනම් වැඩේ පැහැදිලි පුතේ මාත් එක්ක කියමු මේ විදිහට. බලමු කිසියම් තනිපුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමකින් පවත්වාගෙන යනු ලබයි නම් අදාළ තනිපුද්ගල ව්‍යාපාරයේ නාමය ව්‍යාපාරය නෙමේ ව්‍යාපාරයේ නාමය 1918 අංක 6 දන්න ව්‍යාපාර නාම ආඥා පන්ති යටතේ ලියාපදිංචි කළ යුතුයි. එහෙම නැත්නම් අපිට කියනවා පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්ති යටතේ ලියාපදිංචි කළ යුතුයි කියලා. පැහැදිලිද? හරි. හොඳයි. ළමයි එතනින් පස්සේ අපි එනවා ඊළඟ මාතෘකාවට. පුතේ ඊළඟ මාතෘකාව තමයි හරි බිස්නස් කරන ගර්ල්ස් ලා අල්ලපු ගෙවල් වල එවුන්ගේ නම් වලින් කරන්නේ නැහැ සර් කියලා දාලා තියෙනවා. ඔව් ගොඩක් අය කරන්නේ එහෙම කරන අය ඉන්නත් පුළුවන්. හරි. ළමයි තනිපුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ ගැනයි කතා කරන්නේ. හරි. ළමයි තනිපුද්ගල ව්‍යාපාරික ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන්නේ. බලන්න පුතේ තනිපුද්ගල ව්‍යාපාරික ලක්ෂණ කීපයක් තියෙනවා. හරි. ළමයි එන්න පිටු අංක 28ද? පිටු අංක 28 නේද?
28ට අපි නෝට් එක දාගෙන යමු. පිටු අංක 28. 28 නේද? ඔව් පිටු අංක 28. තනි පුද්ගල ව්‍යාපාරික ලක්ෂණ යටතේ. හරි බලන්න. පළවෙනි ලක්ෂණය තමයි අන්න හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? සමහර ව්‍යාපාරවල නම් ඔය AWDD සිල්වා ව්‍යාපාරය අන්න ඒ වගේ නිකන් ඉංග්‍රීසි අකුරු තොගයක් එක්ක හරිද? ලබා ඒ වගේ ඉස්සරහට ඉංග්‍රීසි අකුරු තොගයක් එක්ක අන්තිමට සිල්වා පෙරේරා ව්‍යාපාරය වගේ දැකලා තියෙනව නේද? ආයේ මොනවාද? පෙරේරා ස්ටෝර්ස් පෙරේරා එන්ටර්ප්‍රයිසස් සිල්වා එන්ටර්ප්‍රයිසස් කියලා ඒ සම්පූර්ණ නමේම දාලා තමයි මේ ව්‍යාපාරය කරන්නේ. ඒතර ඒගොල්ලෝ ලියාපදිංචි අනිවාර්ය නැහැ. පැහැදිලිද? ඒගොල්ලෝ ලියාපදිංචි අනිවාර්ය නැහැ. හැබැයි ඕනනම් ඒගොල්ලන්ටත් ලියාපදිංචි කරන්න පුළුවන්. දැන් ගන්නකො අපේ දුක් කවිදි එයාගේ සම්පූර්ණ නමේ අධිකාරි මුදියන්සේලාගේ කවිදි නිමංශා අධිකාරි කියන නමින්ම ව්‍යාපාරය කරනවා කියලා. හැබැයි එයාට ලියාපදිංචි අනිවාර්ය නැහැ. ඕනනම් එයාටත් ලියාපදිංචි කරන්න පුළුවන්. පැහැදිලිද? ලියාපදිංචි කරන්න ගියාට පස්සේ පුතේ ඒගොල්ලෝ කියන්නේ අම්මෝ ඔයා නමින් නේද කරන්නේ පැත්ත පලා දෙන්න එපා පලයන් ගෙලලවන්නේ නැහැ. පැහැදිලිද? කැමති නම් ලියාපදිංචි කරන්න පුළුවන්. එයාගේ නමින්ම කරනවා නම් ඕන්න ලියාපදිංචි නොකර ඉන්න අවස්ථාව තියෙනවා. පැහැදිලිද? හරි. දැන් මම තව ටිකකින් කියලා දෙනවා. ඒ වගේ ලියාපදිංචි කරාම වාසි කීපයක් ලැබෙනවා. ඒ නිසා හුඟක් අය ගොඩක් වෙලාවට පරිපුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරන අවස්ථා වැඩි. ලියාපදිංචි කරාම වාසි ටිකක් තියෙනවා. අපි තව ටිකකින් වාසි කතා කරමු. හරි. ලියන ලක්ෂණ අයිතිය. ළමයි තනිපුද්ගල ව්‍යාපාරයේ අයිතිය කවුරු සතුද? තනි අයිතිකරු සතු. ලියන අයිතිය කවුරු සතුද? තනි අයිතිකරු සතු. ලියන පුතේ එකපාර තනි අයිතිකරු සතු. තනි අයිතිකරු සතු. තනි පුද්ගල ව්‍යාපාරයේ අයිතිය තනි අයිතිකරු සතු. ලියවද? හරි. ඊට පස්සේ ඊළඟ එක පාලන ව්‍යුහය. ළමයි මට කියන්න තනි පුද්ගල ව්‍යාපාරයේ පාලනය කරන්නේ කවුරුමද? අංකල්ගේ කඩේ අයිතිය අංකල් සතුයි තනි අයිතිකරු. ළමයි පාලනය කරන්නේ කවුද? එයාම තමයි නේද? තනි අයිතිකරුව තමයි පාලනය කරන්නේ. තනි අයිතිකරු පාලනය කරයි. තනි අයිතිකරු පාලනය කරයි. ඉක්මනට ලියන්න තනි අයිතිකරු පාලනය කරයි. අයිතිය තනි අයිතිකරු සතුයි. පාලනයක් තනි අයිතිකරු පාලනය කරයි. හරි. අබ්බන් ඊළඟ පොයින්ට් එක. අඛණ්ඩ පැවැත්මක් ඔයා දැන්ටමත් දන්නවා ඇතද නැතද කියලා. මට chat එකට දාන්න yes ද no ද කියලා. තනි පුද්ගල ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් තියෙනවාද නැද්ද කියලා දැන් ඔයාලා දන්නවා. මම උගන්ලා දී. අන්න හරි. තනි පුද්ගල ව්‍යාපාර අඛණ්ඩ පැවැත්මක් නැත. නැත කියලා විතර ලියවනම් ඇති. නියම. අඛණ්ඩ පැවැත්මක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නැහැ. හරි. හොඳයි. අපි යමු ඊළඟ කැලලට. අඛණ්ඩ පැවැත්මෙන් පස්සේ නීතිමය පුද්ගලභාවය. නීතිමය පුද්ගලභාවය. නීතිමය පුද්ගලභාවය ඔයාලා ඒකක් දන්නවා ඇතද නැතද කියලා. නීතිමය පුද්ගල අඛණ්ඩ පැවැත්මකුත් නැහැ. නීතිමය පුද්ගලභාවයකුත් නැහැ නේද? නීතිමය පුද්ගලභාවයකුත් නැහැ. ළමයි ඔයාලගේ පන්තිය හරිම රසවත් විදිහට ඔයාලට කම්මැලි දෙන්නේ නැති විදිහට කරන්න මේ විදිහට මේ සියල්ල හදන්න අද මම ළමයි පන්තිය කරන්න කලින් මම සම්පූර්ණයෙන් පන්තිය ප්ලෑන් කරනවා. හරිද? මම සම්පූර්ණ පන්තිය ප්ලෑන් කරනවා. හරිද? මම කියනකොට මොකක්ද මම ඩිස්ප්ලේ කරන්න කියලා මම ප්ලෑන් කරනවා ළමයි. කල් තියා මම කියන උදාහරණයද මොකක්ද හැමදේම මම ප්ලෑන් කරලා මම ගාන්ට් එකට රෙඩි වෙනවා. හරිද? ඒ රෙඩි වෙලා මම ඒකට අවශ්‍ය කරන දේවල් ටික සියල්ලම ඉන්ටර්නෙට් එක හරහා හොයලා ලස්සනම උදාහරණ ටික මම එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික ළමයි මාර මහන්සියක් දැරලා මේවා මම හදනවා. එකින් එක අකුරු මේවා ටයිප් කර ඇනිමේෂන් හද හරිද? මම එකින් එක හදනවා මේ ටික මහන්සි වෙලා. හරිද? මේ මහන්සි වෙලා තමයි දැන් මෙතනත් ඇවිල්ලා මේ පන්ති උගන්වන එකත් උඹලට පේනවනේ මම මහන්සිලා කෑ ගගම මම මේක කරනෝනේ බල ලස්සනට. හරිද? මම ආයේ කෙන්ද්‍රී ගගාන් නිදිමර ගාතේ කම්මැලිකමට මම උගන්වන්නේ නෑනේ. හරිද? මම උගන්වනකොට මම ඒකට මහන්සි වෙලා කැපුවීමෙන් ඒක ජවයක් ඇතුව මම මේ වැඩේ කරනවා. හරිද? ඉතින් ඒ නිසා තමයි ඔයගොල්ලෝ ගොඩක්ම නේද? මට සහ මගේ පන්තියට කොමස් පන්තියට නේද?
ගිහාන් සර්ට මෙච්චර ආදරේ වෙලා තියෙන්නේ නේද? ඒ නිසා තමයි. හරි. ඉතින් ඕගොල්ලෝ එහෙම ඉන්න නිසා තමයි හරිද? ඕගොල්ලෝ රට වටේම නේද ලංකාව පුරා ඉන්න දරුවෝ. ඒ නිසා ඔයාලත් මට ආදරය කරන නිසා තමයි මටත් ඔයාලා වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා මේ තරම් කැප වෙලා මේ වැඩේ කරන්න හිතෙන්නේ. උඹලා දැකලා තියෙනවා මට අසනීප මට අපහසු දවස්වල පවා නේද? මං අමාරුවෙන් හරි පැයකට පැය භාගයකට හරි ඇවිල්ලා නේද මෙතන වැඩේ කරලා කොහොම හරි යන්නේ. ඒකයි උඹලා මං වෙනුවෙන් බලන් ඉන්න නිසා සතියක් පුරාවට. හරි. ඒ නිසා තමයි මේ දේවල් හැමදේම කරන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට උගක් ආදරේ ඉතින් මම හරිද සමහරවිට අපිට ජීවිතේට නේද හම්බෙලා නේද උඹලට සමහරට මගේ කකුල් දෙක අල්ලලා ජීවිතේට වැඳලා යන අවස්ථාවක් හම්බෙන්නේ එකක් නැහැ නේද ජීවිතේට ගියාන්සව ලයිව් දකින්න හම්බෙන එකක් නැති වෙයි සමහරවිට හැබැයි නේද මේ හැමදාම ඔයාගේ ජීවිතේ ඔයා මැරෙනකම් සමහරවිට අපි ඕ ලෙවල් කරන කාලේ 10 වසර 11 වසරේ කොමසු ගන්නපු මෙහෙම ගුරුවරයෙක් අපිට හිටියා නේද කොළඹ හිටපු මෙහෙම සර් කෙනෙක් හිටියා කියලා හැමදාම හැබැයි ඔයාලට මතක හිටීවි හරි මම ඉතින් ඒ නිසා මම මේ වැඩේට ආසයි මම මේ වැඩේට මට ඔයාලා පිළිබඳව ලොකු ආදරයක් ගෞරවයක් තියෙනවා හරි ඒ නිසා තමයි මම මේ රැ වෙනකම් මේ වැඩේ කරන්නේ මේ වෙනුවෙන් මහන්සි වෙන්නේ කල්තියක් හරි අපි ඒ නිසා ගොඩක් වැඩ කරන්න තියෙන ඉස්සරහට අපි මේ වැඩ කරමු මට ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේදී ගිහාන් සර් කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න යම් කිසි පොඩි කාල සීමාවකදී ඔයාට හම්බෙච්ච වෙනස් જાති පුද්ගලෙක් වෙනස් જાති චරිතයක්. ඉතින් මගේ වගකීම තමයි ඔයාට මට ඔයත් එක්ක වැඩ කරන්න පුළුවන් මේ කෙටි කාලය තුලදී අවුරුදු 2 තුලදී මට ඔයාගේ ජීවිතය ඔයාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් උපරිම දුරක් මම අරන් යන එක තමයි මගේ ඩියුටි එක. මම ඒක උපරිම මහන්සි වෙලා කරනවා බං මට හැකි උපරිම විදියට. හරි අපි තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. අපි එකතු වෙලා කරමු. හරි. හරි අපි A level subject ගැන දෙන්නේ මම A level O level ඉවරෙන්න ගෙට්ටුලා මම හැමදේම කියන දෙන්නම්. හරි. අපි යමු ඉස්සරහට. වගකීම සීමිතයිද අසීමිතයිද? තනිපුද්ගල ව්‍යාපාරයේ වගකීම සීමිතයිද අසීමිතයිද? තනිපුද්ගල ව්‍යාපාරයේ සීමිතද අසීමිතද? අන්න තනිපුද්ගල ව්‍යාපාරයේ වගකීම අසීමිතයි. තනිපුද්ගල ව්‍යාපාරයේ වගකීම අසීමිතයි. ඔයලා මට මේ පන්තිය සමහරලාවට මේ ස්ටාර්ට් කරන්න චුට්ටක් ප්‍රමාද වෙනවනේ. ඒ ප්‍රමාද වෙන්නේ බං මම දවසම පන්ති කරනවා ඉතින්. ඒ පන්ති කරලා සමහරලාට ගෙදර එනකොට ට්‍රැෆික් එක සෙට් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා මම ගෙදර එනකොටත් සාමාන්‍යයෙන් 8:45 9ට 10ක් 9ට 5ක් විතර තමයි වෙන්නේ. ඒකයි මම ගොඩක් දුරට 9:15ට පන්ති පටන් ගන්න. එතකොට මම ඇවිල්ලිවලා සමහරට කන්නේත් නැතුව තමයි මම පන්තිය කරන්නේ. ඊට පස්සේ උඹලා පන්තිය රෑ 11 මාට්ටි වෙනකොට මට ආපහු රෑට කා ගන්නත් බෑ බං. ඒතකොට කෑම නිකන් අවුල් වෙලා වගේ නිකන් ඒ ටයිම් එකට ආපහු කන්නේ දෙන්නේ නැහැ. ඉතින් එහෙම සමහරලාට ඕන තරම් බඩගිනි නිදා ගන්න අවස්ථා තියෙනවා. හරි. ඒත් මට දුකක් නැහැ ඉතින් උඹලා ආසාවෙන් ඉගෙන ගන්න නිසා. හරි. ලියාපදිංචි දෙන්නකෝ. ලියාපදිංචි අනිවාර්ය නොවේ. ලියාපදිංචි අනිවාර්ය නොවේ. එයි යාට ඕන නම් එයාගේ නමින්ම කරගෙන යන්න පුළුවන්. මම ඒකට උත්තර දෙන්න පුතේ. හරි ලියාපදිංචි අනිවාර්ය නොවේ. අනිවාර්ය නෑ නේද? ඕනනම් එයාට එයාගේ නමින්ම කරගෙන ගිහිල්ලා ලියාපදිංචි නොකර ඉන්න පුළුවන් නේද? හරි. හරි. හොඳයි. ළමයි හරි. අපි යන ළමයි ඊළඟ කොටසට අපේ දරුවෙක් හොඳ ප්‍රශ්නයක් අහලා තිබ්බා. හරිද? මම ඒකට උත්තර දෙන්නම් මේකේ කොහොමද ප්‍රශ්නයක්. දැන් තනිපුද්ගල ව්‍යාපාරයක් කියවම මම ආට කිව්වේ තනියම ප්‍රාග්ධනය දාලා තනියම තීරණ ගැනීමෙන් තනියම කරගෙන යන ව්‍යාපාරයක් නේ. තනියම කරගෙන යන ව්‍යාපාරයක්. මේකේ තියෙන විශේෂත්වය දැන් මේක කියන්නේ මම මොකද්ද? අයිතිකාරයෝ ඉන්නේ එක්කෙනා. හැබැයි යාට ඕන තරම් සේවකයෝ ගන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? කඩේ වැඩ කරන්න සේවකයෝ ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි අයිතිකාරයෝ ඉන්නේ එක්කෙනා. පැහැදිලි නේද? ඒ නිසා තමයි තනිපුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ. කියන්නේ තනිපුද්ගල ව්‍යාපාරයක් කියන්නේ තනියම සේවකයෙක් ගන්නෙ නැතුව කරන තනියම හැංගිලා කරන එකක් නෙමෙයි. පැහැදිලිද? අයිතිකාරයෝ එක්කෙනයි සේවකයෝ 1000ක් හරි ගන්න පුළුවන්. පැහැදිලිද වැඩේ? හරි. දැන් උදාහරණයක් සේවකයෙක් කියලා කියන නිකන් පඩියට ගන්න කෙනෙක් නේ අපි. වැටුපකට ගන්න කෙනෙක්. පඩියක් ගිවන තමයි ගන්න. නිකන් හිතමු මම කඩයක් කරනවා. මම කරන කඩේ මගේ වැඩ ටික කරගන්න පහසු කරගන්න මම සේවකයෙක්ව බඳව ගන්නවා රුපියල් 50000ක් පඩි ගෙවලා. අපි તો මම යාට පොරොන්දු දෙනවා මේ මාසේ මම හැම මාසෙම රුපියල් 50000 ගන්නවාට ගෙන්නම්. ඔයාවිලි වල මයි කඩේ වැඩ කරන කියලා මම සේවකයෙක් ගන්නවා. පැහැදිලිද? හරි.
මම සේවකයෙක්ව බඳවා ගන්නවා. එතකොට සේවකයෙක් බඳවා ගත්තට පස්සේ එයාට මම 50000ක් ගෙවන පොරොන්දු වෙන හැම මාසෙම 50000ක් ගෙවන පොරොන්දු වෙනවා. අපි හිතමු නිකමට පළවෙනි මාසේ මගේ ලාභය හරිද? දැන් සේවකයාට කියන්නේ පඩියක්නේ වැටුපක්නේ. අයිතිකාරයට තමයි ලාභය හම්බ වෙන්නේ. අපි තුමු සේවකයාගේ පඩි 50000ක් ගෙවලා ලයිට් බිල් වතුර බිල් ඔක්කොම ටික ගෙවලා හරිද? ඔක්කොම ටික බලනකොට ළමයි මගේ ආදායම මගේ ලාභය රුපියල් 5000යි. රුපියල් 5000යි මගේ ලාභය. පුතේ මගේ ලාභය රුපියල් 5000ක් වුණත් මම අරයට කීයක් ගෙවන්න ඕනේද? සේවකයාට. සේවකයාට කීයක් ගෙවන්න ඕනේද? රුපියල් 50000ක් ගෙවන්න ඕනේ. පැහැදිලිද? 50000ක් ගෙවන්න ඕනේ. හරිද? එයාට අදාළ නැහැ මට තියෙන ලාභය රුපියල් 5000යි. ඒ නිසා ඔබට මම 2500ක් විතරක් දෙන්නම් කියලා මට එහෙම කරන්න බෑ. මම එයාට 50000ක් ගෙවන්නම ඕනේ. ගෙදරින් සල්ලි ගෙනල්ලා හරි ගෙවන්න වෙනවා සේවකයාට. පැහැදිලිද? අපි තුමු දෙවනි මාසෙ වෙනකොට මගේ ව්‍යාපාරය දියුණු වෙලා මගේ ව්‍යාපාරයේ ලාභය මගේ ලාභය රුපියල් ලක්ෂ 5ක් වෙනවා. ඒත් මම සේවකයාට කීයද ගෙවන්න ඕනේ? මම ගත්ත සේවකයාට ඒත් කීයද ගෙවන්න ඕනේ? ඒත් මම එයාට ගෙවන්න ඕනේ රුපියල් අර පොරොන්දු වෙච්ච 50000ම විතර. පැහැදිලිද? මගේ ලාභයෙන් මම රුපියලක්වත් දෙන්නේ නෑ. පැහැදිලිද වැඩේ? හැබැයි මේක හවුල් ව්‍යාපාරයක් වුණා නම් මොකද කරන්නේ? හවුල් ව්‍යාපාරයක් වුණා නම් අන්න හවුල්කාරයන්ට ලාභය බෙදන්න වෙනවා. පැහැදිලිද? හරි. මම නැවත කියනවා තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකාරය එක්කෙනයි සේවකයෝ ඕන තරම් ඉන්න පුළුවන්. ඒ පුතාට පැහැදිලි නේද? ප්‍රශ්නේ අප දරුවට. හරි හොඳයි මේවයි. ලියාපදිංචි අනිවාර්යෙන් නොවේ. අපි ඊළඟ එකට සමාජික සංඛ්‍යාව දැන්ටමත් ඔයාලා දන්නවා සමාජික සංඛ්‍යාව කීයද? 1යි. සමාජිකයෝ ඉන්නේ එක්කෙනෙක්. තනි පුද්ගල ව්‍යාපාරයේ සමාජික කෙනෙක් අයිතිකාරය එක්කෙනෙක්. ඊළඟට ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නොවේ. ඔයාලා කවදාකවත් දැකලා නැහැ නේද? ඔයා ගෙවල් ගාව අංකල්ගේ කඩේට යනකොට අංකල් තඩි ලෙජර් පොතක් පෙරලගෙන ලෙජර් ගිණුම් හරබැර කරනවා දැකලා නැහැ නේද? උඟක් තනි පුද්ගල ව්‍යාපාර ගිණුම් සකස් කරන්නේ නැහැ ළම. ඒ කියන්නේ උඟක් අය දන්නේ නැහැ ඇත්තට මෙහෙම කරන්නේ. ඒ නිසා ලියාපදිංචි අනිවාර්ය ඒ කියන්නේ ගිණුම් තැබීම අනිවාර්ය නොවේ කියලා නීතියෙන් අවස්ථාව දීලා තියෙනවා. මොකද හේතුව තමන්මනේ ඉන්නේ. එයා විතරමනේ ඉන්නේ. ඒ නිසා ඉතින් තමන්ටම වංචාවක් කරගන්නේ නැහැ. තමන්ගේ සල්ලි කැමති විදිහට පාලනය කරගත්තාවි කියලා නීතියෙන් අවසර දීලා දිනවා ගිණුම් හදන්නේ නැතුව ඉන්න. කැමති නම් ගිණුම් හදන්න පුළුවන් අනිවාර්ය නැහැ. පැහැදිලිද? හරි ළමයි. එහෙනම් මේ තියෙන අපි අද දවසේ සාකච්ඡා කරපු කොටස් ටික අද දවසේ අපි ගොඩාක් දේවල් සාකච්ඡා කරා නේද? ලස්සන උදාහරණ ගොඩාක් පාවිච්චි කරා. ඒ හරහා අද දවසේ හුඟක් දේවල් එකතු කරගත්තා. හරි. අපි ලබන සතියේ තනි පුද්ගල ව්‍යාපාර ඉවර කරනවා. තනි පුද්ගල ව්‍යාපාර ඉවර කරලා හවුල් ව්‍යාපාරවල කොටසක් මම පටන් ගන්නවා. පැහැදිලිද? තනි පුද්ගල ඉවර කරලා හවුල් ව්‍යාපාරවල මම කොටසක් පටන් ගන්නවා. හරි. එහෙනම් මට කියන්න පුතේ වැඩි අවසන් කරන්න කලින් අද දවසේ ඉගෙන ගත්ත දේවල් ටික මගේ දරුවෝ ටික මට කියන්න සුපිරියටම තේරුණාද? අද දවසේ ඉගෙන ගත්ත දේවල් ටික සුපිරියටම ඔයාලා තේරුම් ගත්තද? අද දවසේ ඉගෙන ගත්ත දේවල් ටික සුපිරියටම තේරුණාද? හරි හොඳයි. මේක හරි. හරි මේක. හරි. හොඳයි. එහෙනම් ජනතාව අපි අද වැඩ කරතු අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ළමයි මම දෙවනි පාඩමේ රිවිෂන් එකක් කරා වෙන පන්තියකට ඔන්ලයින් එකක්. මම ඒකේ ඔන්ලයින් එකේ කරපු රිවිෂන් එක ඔයාලගේ ගෲප් එකට දාන්නම්. දැම්මද කියලා මතක නැහැ මම දාන්නම්. ඔයාලට ඒක පහසුවක් ඒ ආපහු පාරක් විනාඩි කිහිපයකින් මුළු පාඩමම දෙවෙනි පාඩම මතක් කරගෙන රිවිෂන් එකක් කරගන්න. මම ගෲප් එකට දාන්නම් මේ අපි ඉන්නේ තුන්වෙනි පාඩමේ. දෙවෙනි පාඩමේ එකක් මම ගෲප් එකට දාන්නම් රිවිෂන් එක. හරිද මුළු පාඩමම තියෙන එකේ කෙටි. හරි එහෙනම් අපි නැවත හම්බෙමු පුතේ. ලබන සතියේ හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න ජනතාව ගෙවල් වලට වෙලා. හරි මේ දවස්වල පොඩි වෛරස් උනක් එහෙම තියෙනවා. ජනතාව හැමෝටම ආයුබෝවන්.